අයිබෝවන් සුබුදෑසනක් සූදානම සුපුරුදු විදිහටම මේ ඉරිදා උදෑසන ඔබට බොහොම ගෞරවයෙන් ධර්මයේ පිළිබඳව කැමැත්ත ඇති කරමින් හිතේ මෛත්‍රිය ප්‍රගුණ කරන්නට මං කියා දෙන මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේ. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද ධර්ම දේශනාව තුලත් ඔබට ඔබේ ජීවිතයට, ඔබ ඉන්න සමාජයට, ඔබ ඉන්න රටට, ඒ වගේම කුදුමහත් මනුෂ්‍ය වර්ගයාටම වැදගත් වන්නා වූ කාරණා අන්තර්ගත දේශනාවක් ශ්‍රවණය කරන්න වාසනාව ලැබේවි. එය උතුම් ජීවන මඟ ධර්මානුකූල මඟකට හරවන්නට හේතුවක් බවට පත්වේවි. ඒ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නටයි පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදා සුව දෙන අමාසිසිරස්ස වින්දනය උදෙසා අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවට සුපුරුදු ගෞරවයෙන් සුපුරුදු සෙනෙහසින් ආරාධනා කරන මොහොතයි. පින් පිරෙන ඔය හද මණ්ඩලයේ වෙත අප්‍රමාණ දෙවියන්ගේ දිවනෙත නිබඳ වේදෙනවා. ඔය හිතින් කරන ආරාධනාව, වදනින් කරන ආරාධනාව අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවගේ දිවකන්පත් අතරට ප්‍රවිෂ්ට වෙනවා. අදත් එබඳු ආදරයකින් ගෞරව භක්තියකින් තුනුරුවන්ගේ ගුණ සුවඳ විහිදෙන මේ පින්වන්ත උදෑසන දේවතාවන්ට ආරාධනා කරන්නටයි පින්නැති ඔබත් මමත් මේ මොහොතේ සූදානම් වෙන්නේ. සුවදේ සුවදේ බුදුගුණ සුවදේ රැඳෙනු මැනවි සඳහම් ගුණ සුවදේ 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 සංගුණ සුවදේ සැනසෙනු දෙවිඳුනි තෙරුවන් සුවදේ සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්ඛේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන් ගානේ ගේහවත්තුම් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. දසත විහිඳ යන බුදුගුණ නිබන්දේ සැනසෙන සෞසත හටනීතේ සුවදේ බුදුපානමදී දෙව්බාම්බ නිබන්දේ මමත් වන්දිමි සිරිපායුග නිබන්දේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වාන සෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමාති.
කෝධංඥත්වා සුකංසේති කෝධංඥත්වාන සෝචති කෝධස්ස විසමූලස්ස මధుරග්ගස්ස වාසව වදං අරියා පසංසන්ති තංජත්වාන සෝචති අභිවන්දනීය දිවි පෙවතකින් තම තුන්දර බුදුමගට නමාගෙන තම සවිපමණින් සකල ලෝක සත්වයාට තුන්දර බුදුමගට නවා ගැනීම සඳහා කරුණාව මෛත්‍රිය පෙරදරි කරගත් අප්‍රතිහත කැපවීමක් සිදු කොට වදාරන කල්යාණ මිත්‍රෝත්තම පරම පූජනීය මහා සංඝරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සඳහා දෙසුමටත් සවනටත් ඔබට අපට අවසර වේවා. සසුන් කෙත වැඩ වඩන ඒ උතුම් මහා සංඝරුවනටත් පූජනීය මෙහෙණින් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය අනන්තානුභාවය නිදුක් බව පිණිස නිරෝගී සැපත පිණිස කායික මානසික ශක්තිය ධෛර්යය පිණිස හේතුභූත වෙමින් සසුන් කෙත වැඩ වඩන්නට ගුණ බල වේවායි අපි මෙත් හදින් ප්‍රාර්ථනා කරනවා. දහම් සවනට හිත නමාගත්ත පින්වත්නි, මගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි, ධර්මය දැනගන්නා කෙනෙක් ධර්මය දැකගන්නතුරු ඒ ධර්මය වඩාත් සෝභාවත් වෙන්නේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දහම් දැනුම අගය කරනවා. නමුත් දහම් දැනුමින් පමණක් නවතින ජීවිතය භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ නැහැ. පිටත් ඔබට මතකයි තෙවලා දහම නැත්තම් ත්‍රිපිටක ධර්මයේම දැන කියාගත්ත භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා පෝටිල කියලා. උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වර එක හඳුන්වන්නේ හිස් පෝටිල කියලා. උන්වහන්සේට හිතෙනවා මම ත්‍රිපිටක ධර්මයේම පිළිබඳව මෙතරම් පාරප්‍රාප්ත දැනුමක් තියෙන කෙනෙක්. එහෙව් මට භාග්‍යවතුන් වහන්සේ හිස් පෝටිල කියන්නේ ඇයි? අන්න භාග්‍යවතුන් වහන්සේ හිස් පෝටිල කියන්නේ ඇයි කියලා විමසලා බලනකොට වැටහුණා මම ධර්මයේ දන්නවා. නමුත් මම ධර්මය දැක්කේ නැහැ. ධර්මයේ දැකගත්ත කෙනෙකු තුල ලොකු ආකල්පමය වෙනසක් ඇති වෙනවා. අනේ ආකල්පමය වෙනස ඇති වෙනකොට තමයි භාග්‍යවතුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ වදාළ විදිහට කරණීයං අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. නිවන නම් වූ යම් ශාන්ත පදයක් තිබෙනවද? ඒ ශාන්ත පදය ග්‍රහණය කරගන්න, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්නට අවකාශ සැලසෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. අන්නර ආකල්පමය වෙනස කුසලයට උපනිශ්‍රය වෙනවා. කුසලය කියන්නේ පින්වත්නි මෙතන පින්දහම් කරනවා කියන එකම නෙවෙයි. එන ඊට වඩා පුළුල් පරාසයකට විහිඳන අර්ථ සහිත වචනයක් කුසල් කියලා කියන්නේ. ඒක තමයි හොඳටම නිරූපණය වෙන්නේ. නිවනට යන ආසන්නතම මාර්ගය හෙවත් පූර්ව භාග ප්‍රතිපදාව තමයි කුසලයේ කියලා හඳුන්වන්නේ. අන්නේ කුසල් මාර්ගයේ සිත් වඩාගෙන යනකොට පින්වත්නි ඒ ජීවිතය තුළ මාර්ගාංග 8ක් වැඩෙනවා. ඒ මාර්ගාංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත් ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුක්ඛ සත්‍ය පිරිසිදු දැකිය යුතු දෙයක්. දුක ඇතිවන හේතුව සමුදය සත්‍ය තුලින් උගන්වන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ කිව්වේ තණ්හාව. නිරෝධ සත්‍ය කිව්වේ සාක්ෂාත් කරගත යුතු දෙයක්. සච්චිකාතබ්බ. එතකොට මාර්ග සත්‍ය කිව්වේ භාවේතබ්බ සංවර්ධනය කරගත යුතු දෙයක්. ඒ නිසා අපිට තථාගතයන් වහන්සේ පැහැදිලි කොට දේශනා කරන්නේ මහණෙනි
පළමු කොට ඔබ නිවන් දැකීමට බලාපොරොත්තු වෙන ගමනක් නම් සම්මාදිට්ඨිය වශයෙන් හඳුර ගන්න ඕනේ. යමෙක් සම්මාදිට්ඨි සමාදාන සත්තා ගච්ඡන්ති සුග්ගති වජ්ජංච වජ්ජතෝ දිස්වා අවජ්ජංච අවජ්ජතෝ ඔන්න සම්මාදිට්ඨිය තෝරන තව තැනක්. වරද වශයෙන් යමෙක් දැනගන්නවද දැක ගන්නවද? නිවැරදි දේ වශයෙන් යමෙක් දැනගන්නවද දැක ගන්නවද? අන්නේ ඇත්තා සම්මාදිට්ඨිය සමාදන් වෙච්ච කෙනෙක්. සම්මාදිට්ඨිය සමාදන් වෙච්ච කෙනෙක්. මේ තියෙන්නේ සරලව විග්‍රහය බලන්න. සම්මාදිට්ඨිය. එතකොට අපිට මෙතෙක් වැරදුනා නම් ජීවිතේ ඒ කිව්වේ අපි ළඟ ඒ මග වැරදිච්ච නිසා තමයි අද මේ වෙනකන් අපි සංසාරේ ගමන් කරන්නේ. එහෙනම් මග වැරදුණු යමෙක් ඇද්ද ඒ ඕනෑම කෙනෙක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා හරි මග හරි විදිහට දැනගන්නවා නම් වජ්ජංච වජ්ජතෝ කිව් එකයි වැරදුණු තැන වැරදුනා කියලා අපි දැන් තේරුම් ගන්නවා. දැන් අපිට මේ ජීවිතේ යම්තාක් දුක් කරදර පීඩා විඳින්න සිද්ධ වුණා නම් ඒ සියලුම දුක් කරදර පීඩා විඳින්න සිද්ධ වුණේ අපිට වැරදිච්ච නිසානේ. නිවන් මඟ වරදවාගත්තු නිසානේ. දැන් අපිට නිවන් මඟ නිවැරදි කරගන්නට කාලයයි. පින්නති ඔබ දැන් නිවන් මඟ නිවැරදි කරගෙන ඒ නිවැරදි දැනුම ලබාගෙන ආකල්පම වෙනසක් ඇති කරන මාකෝ විදිහේ කුසලතා වර්ධනය කරගෙන යන ගමනකට තවත් දහම් සිසිල ලබන පින්වන්ත මොහොතක් පින්වත්නි මේ උදාපත් උනේ. පින්වත් ඔබට මේ ධර්ම දේශනාවේ කරුණු ව්‍යාප්ත කරවන්නේ අතුරු කතා ගණනාවක් හරහා එන දේශනාවක් හැටියට කියලා ඔබට මතක ඇති කියලා මම හිතනවා. කොහොම වුණත් අපි අද දවසට නියමිත ධර්මකාරණා මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේත් ක්‍රෝධය මුල් කරගෙන පාලකයෙකුට එහෙම නැත්නම් මිනිසෙකුට කොතරම් ක්‍රෝධය අහිත කරද ක්‍රෝධය දුරු කරගත්ත මිනිසයාට කොයිතරම් සැනසිලි සෝයක් තමන්ගේ පරිපාලන කටයුත්ත වේවා තමන්ගේ පෞද්ගලික ජීවිතේ වේවා අර්ථවත් කරගන්න ක්‍රෝධය දුරු කරගන්නා මිනිසයාට කොච්චර ශක්තියක් තියෙනවද කියන කාරණාව විග්‍රහ කරන්නටයි සූදානම් වෙන්නේ. ක්‍රෝධයේ බියකරුකම භාග්‍යතුන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවල ඇතුළත් කරලා තියෙනවා. පින්වත්නි මම ඔබට මතක් කළේ සක්ක පංචක කියන සංයුක්ත නිකායේ 3 වෙනි කොට්ඨාසයේ ඤත්වා කියන සූත්‍රයෙන් ලස්සන ප්‍රශ්නයකුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට සපයපු උත්තරත් පිළිබඳව ගාථා රත්නයක්. ඒක බොහොම කෙටි කොටසක්. නමුත් එකෙන් ඉගෙන ගන්න දේවල් ජීවිතේට බොහොමයක් තියෙනවා. දවසක් භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවනයේ වැඩ ඉන්න වෙලාවේ ශක්‍රදේවේන්ද්‍රව භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිලා අහනවා භාග්‍යතුන් වහන්සේ කුමක් දවලද සුවසේ වාසය කරන්නේ? කුමක් දැවීමෙන්ද සුවසේ වාසය කරන්න පුළුවන්? ඒ වගේම අහනවා භාග්‍යතුන් වහන්සේ කුමක් දවා හැරියොත්ද ශෝකන කර ජීවත් වෙන්න පුළුවන්? ස්වාමීනි ඔබ වහන්සේ මොන එක දහමක්ද වඩාත් ප්‍රිය කරන්නේ? මොන එක දහමක් නැසීමද වඩාත් ප්‍රිය කරන්නේ? බලන්න ප්‍රශ්න 4ක්. ස්වාමීනි වදන් රෝජේසි ගෞතමති වදාරණු මැනවි ගෞතමයන් වහන්සේ මේ ප්‍රශ්න තුනට උත්තර. භාග්‍යතුන් වහන්සේ විස්තර කළා කෝධඤ්ඤත්වා සුඛං සේති. ක්‍රෝධය දවන මනුෂ්‍යයා සුවසේ වාසය කරනවා. දැන් බලන්න හිතේ කේන්තියෙන් ක්‍රෝධයෙන් කුරුඩිකමෙන් නිතරම ජීවත් වෙන මනුෂ්‍යයාගේ මූණ දිහා බලන්න ලේ කඳුලක් නැහැනේ. කිසි කෙනෙක් ඒත්තට ප්‍රිය නැහැනේ. ඒ තරක් නෙමෙයි හැම වෙලාවෙම එයා ජීවත් වන්නේ දුකසේ. එයා කෑවත් බිව්වත් නිදාගත්තත් කතා බහ කළත් ගමනක් බිමනක් ගියත් බස් එකක ගියත් තැනක හිටියත් හැම වෙලාවෙම ඉන්නේ දුකසේ. මොකද හිත පුපුරු ගහනවා. ඒ නිසා ක්‍රෝධයෙන් දිලිහෙන
පපුවක්කෙදි මිනිස්සයා හැම වෙලාවෙම ජීවත් වන්නේ සහනෙන් නෙවෙයි පින්වත්නි අසහනෙන්. නිකමට හිතන්න මොනවා හරි කාරණයකට කේන්ති ගිහිලා නිදා ගන්න යනවා කියලා. එළි වෙනකන් නිින්ද යනවද? බැරි වෙලා හරි අඩ නිින්දට වැටුනොත් දත් කූරු කනවා. තොල කට හපනවා. සමහරට අඩ නිින්දේ බිත්තියට ගහනවා. නැගිටිනවා ඉඳ ගන්නවා. නොයෙක් ආකාර විප්‍රකාර දක්වමින් බුළුමනින් ඉස්බුදුනේ පටන් දෙපත්ල දක්වා රත් වෙච්ච ගමනේ ඉන්නේ. ක්‍රෝධය කියන ගිනිසිලුව පපුව තුල දැල්ුණාම හරි පුදුම පීඩාවක් අසහනකාරී මට්ටමක් තියෙනවා. ඒච්චර විතරක් නෙමෙයි. ක්‍රෝධයෙන් දැවෙන වෙලාවට පින්වත්නි පින්නත් ඔබ ක්‍රෝධයෙන් දැවිච්ච අය අත්දැකලා ඇති. ළඟට හුරතල් කරන සතෙක් ආවා. ඒ සතාට පාපහර දෙන්න දෙසරක් හිතන්නේ නැහැ. සමහරට දූ දරුවෝ සමහරට බිරිඳ නිරන්තරයෙන් එබඳු පුරුෂයෙක් ඉන්න ගෙදරක බයෙන් ඉන්නේ. ඒ හැම වෙලාවෙම ක්‍රෝධයෙන් දිලිහි ඉන්නේ. අපි මීට පෙරත් කතා කළා ක්‍රෝධයෙන් දිලිහිච්ච මිනිස්සයාට අත්තන්න ඥානාති කල යුතු දේ නොකල යුතු දේ වැටහෙන්නේ නැහැ. කිව යුතු දේ නොකිව යුතු දේ වැටහෙන්නේ ඒ තරම් භයානක අකුසල චෛතසිකයක් පාපී චෛතසිකයක් මේ ක්‍රෝධය කියන එක. සක්‍ර දෙවියන්ට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කොට විග්‍රහ කොට පෙන්නනවා. මම ක්‍රෝධයේ දැවීම සෝසේ වාසය කිරීමක් වන්නේ යමෙන් ක්‍රෝධයේ විනුවට මෛත්‍රිය දිනා ගන්නවද මහරජතුමනි. එයා තමයි සුවසේ වාසය කරන එක්කෙනා. ක්‍රෝධයේ ගිනිසිලුව දල්වා ගත්ත මිනිසයා නිතරම ජීවත් වන්නේ අසහනෙන්. හිතලා බලන්න. ඔබේ ජීවිතේට කුපිත වෙච්ච කේන්ති ගිය අවස්ථා අනන්ත අප්‍රමාණව අත්දැකලා ඇතිනේ. එහෙම කේන්ති ගිහිල්ලා හිටපු දවසේම ඔබේ අසාර්ථකයිද? අපි ඒකට කතාවට කියන්නේ මගේ මායя උස්සන්න එපා කියලානේ. එතකොට එහෙනම් ක්‍රෝධය කියන්නේ කවුද? මාරපාක්ෂික ධර්මයක්. මාරයාගේ බලවේගයක්. මාරයා කුපිත ගන්නනවා. මාරයා සමහර ගම් වලට ගම් පිටින් ඇතුළත් වුණා කියලා අහලා තිනවනේ පින්නතුන්ලා. බාහිර වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් කෝප ගැන්නුවා. පිණ්ඩපාත ටික නැවැත්තුවා. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහිත් එහෙමයි. නොඑක ආකාර අඩන්තේට්ටම් පීඩා ඇති කළා මාරයා. ඒ නිසා එකතකට ක්ලේශ මාර කියන කොටසට ඇතුළත් වෙනවා ක්‍රෝධය. අනිත් පැත්තෙන් බාහිර මාරයාත් මේ ක්‍රෝධය ඇතුළු කරනවා. ඒ තුළ ප්‍රතිඵලය ඊටා භයානකයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ක්‍රෝධය ඇති මිනිසයා නිතරම ජීවත් වෙන්නේ ශෝකයෙන්. ඉක්මන් කෝපෙට, ඉක්මන් කේන්තියට, ඉක්මන් ක්‍රෝධයට ගත්තු තීරණ දිහා බලලා ආපහු කොච්චර පසුතැවෙන මිනිස්සු ඉන්නවද? අපිට අවස්ථාව ලැබිලා තියෙනවා සිරමැදිරිවල සිරගත වෙලා ඉන්න නැත්නම් බණ කියන්න. බොහෝ විට බණ කියලා අවසාන වෙලා අපි එක එක්කෙනා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරනවා. අපේ හැමදෙරනේ එදා මම හදිස්සියේ කලබල වෙලා තීරණ ගත්තා තමයි. අද බං අනන්ත අප්‍රමාණ ලෙස ශෝකයටපත් වෙනවා. මම එදා ගත්ත තීරණය කොච්චර වැදෙද කියලා. මං අත ඉක්මන් නොකළා නම්, කට ඉක්මන් නොකළා නම් හිතින් ඇති වෙච්ච ක්‍රෝධය අඩු වශයෙන් හිත තුලම මකාගෙන විසිරුවා ගන්න, පාලනය කරගන්න මට පුළුවන් වුණා නම් අද අපේ හැමදෙරනේ මම මේ විදිහට ශෝකතවුල් හෙලන්නේ නැහැ. අද මගේ බිරිඳ, අද මගේ දරුවෝ, අද මගේ මව්පියෝ අප්‍රමාණව ශෝකතවුල් හෙලන්නේ මම එදා ගත්ත තීරණය ඉක්මන් තීරණයක් වෙච්ච නිසා. පින්වත්නි, ඔබට මතකයි අපි සාකච්ඡා කරමින් හිටිය සූත්‍ර දේශනාවක් නැත්නම් ජාතක කතාවක් තමයි සුමංගල ජාතක කතාව. අපි පසුගිය දේශනාව නැවැත්තුවේ එතනින්. බරණස් නුවර බඹදත් රජුරෝ දැහැමින් රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ ඒ අගමහිසිගේ කුසේ ඉපදුනා කියලා අපි කතා කළා. බෝධිසත්වයන් වහන්සේගේ තරුණ කාලෙම තාත්තා භාවයටපත් වුණා. ඒ නිසා පුතාට රජකම බාර ගන්න සිදු වුණා. හැබැයි බොහෝම දහමට බරව ජීවත් වෙන පාලනය ගෙනියන රජ කෙනෙක් තමයි එතකොට බෝධිසත්වයන් වහන්සේ. එතුමාට හිටිය හොඳ උයම් පල්ලේ. මතකද පින්නතුලට? නම සුමංගල.
සුමංගල හරිම හිතවන්තයි හරි ආදරේ රජුරවන්ට. ඔහොම ඉන්න අතරේදී නන්දමූල කියන පර්වත ප්‍රාන්තයේ ඉඳලා වැඩම කළා පසේ බුදුරජාන් වහන්සේ නමක්. මේ උයන් පල්ලා ඒ පසේ බුදුරජාන් වහන්සේ උයන ළඟින් වැඩමවනකොට දැකලා සතුටු වෙලා ආරාධනා කළා එදා උයනට ටිකක් වඩින්න කියලා. රජුරවන්ටත් දැනුවත් කළා. රජුරුත් ඇවිල්ලා මුණ ගැහුණා. දැන් රජුරුවත් ආදරෙන් ආරාධනා කරන උන්වහන්සේට ඔබ වහන්සේ අපේ උයනම වැඩ ඉන්න ඕනේ. සුමංගල කියන උයන් පල්ලට පැවරුවා. පින්නතොබට නැවතත් මතක් කරලා දෙන්න මේ කතාව සම්බන්ධයක් ගොඩනගන්න ඕන නිසා. දැන් ආදරෙන් ගෞරවයෙන් උපස්ථාන කරනවා සුමංගලත් දැන් මේ පසේ බුදුහාමුදුරන්ට. උන්වහන්සේ ටික කලක් වැඩ ඉඳලා කියනවා මම හුඟ කලකින් ගම්දරම් වලට ගියේ නෑ. මම ගිහිල්ලා එන්නම්. දැන් පිටත් වෙලා ගියා. හැබැයි අහවල් දවසේ වඩිනවා කියලා කියෙව්වෙත් නෑ. ඕම ඉන්න අතරේ සුමංගලගේ නිවසට ආගන්තුක පිරිසක් ආවා එක්තරා හැන්දෑව. කල්පනා කරනවා මේ ආගන්තුක පිරිසට හොඳ කෑමක් දෙන්න ඕනේ. දැන් දුන්නත් ඊතලයක් අරගෙන රජුරුවන්ගේ අබේ භූමියනේ දැන් මේ උයන් පල්ලාට බාරව තියෙන්නේ. මේකෙන් මුවෙක් මරා ගන්න ඕන කියලා ගිහිල්ලා දුන්න ටීතලේ දාලා සොයසොය යන අතරේදී එක රුකක් මුල මුවෙකුගේ විලාසයෙන් රැඳී වාසය කරන සතෙක් දැක්කා. ඒකාන්තයේ මුවෙක් කියන සංඥාවෙන් විදලා බැලුවම පසේ බුදුහාමුදුරුවෝ ඔබට මතකයි ඒ කතාව. දැන් පසේ බුදුරජාන් වහන්සේ යම් පල්ලට කතා කළගෙන සුමංගල මේ මම හරියට පසුතැවිලි වුණා. හරියට පසුතැවිලි වුණා. අපේ ජීවිතේ කොච්චර ඒ විදිහේ නොදැනුවත්කමින් වෙච්ච දේවල් ගැනත් පින්වත්නි පසුතැවිලි වෙනවද ශෝක වෙනවද? හැබැයි තව ටිකක් විමසිලිමත් වුණා නම් මම සත්‍ය වශයෙන්ම මේ මුවෙක්ද නැද්ද කියලා තීරණය කළම ගන්නවා කියලා නිගමනයක් ඒ පසුතැවිල්ල ලැබෙන්නේ නැහැ නේ. අපි හුඟක් වෙලාවට කාගේ හරි වචනයක් අහලා එහෙම නැත්නම් තමන්ගේ හිතට ඇතිවෙච්ච සැකයක් මත කොච්චර වැරදි සාගත තීරණ ගන්නවද ජීවිතේ. දැන් මේ උයන් පල්ලට සිද්ධ වුණෙත් ඒක. පසේ බුදුහන් කියන සුමංගල දැන් කමක් නැහැ. කමක් නැහැ දැන් ඊය ගලවන්න. ඊය ගැලෙව්වා උන්වහන්සේ පිරිනවම් පෑවා. රජුරවන්ට ආරංචි වෙනවා අන්න උයනේ පසේ බුදුහාමුදුරුවෝ පිරිනවම් පාලා ඉන්නවා. මේක සිද්ධ වෙච්ච ගමන්ම සුමංගල උයන් පල්ලා කල්පනා කරනවා රජුරුවෝ අතිශයින්ම ගෞරව කරන උත්තමයෙක් මේ පසේ බුදුහාමුදුරුවෝ. දැන් මේ උයන බාර මට දුනීතර පාවිච්චි කරන්නෙත් මම. ඒ නිසා දැන් මං ගැන ඒකාන්තයෙන් සැකයක් උපදවනවා. එහෙම වුණොත් මගේ ජීවිතයත් මගේ පවුලේ අයගේ ජීවිතයත් අවසానයි. පැනලා යන්න ඕන කියලා නගරෙන් පැනලා ගිහිල්ලා කාලයකට පස්සේ පින්නත් ඔබට මතකයි නේ ටික හිතවත් ඇමතිවරයෙකුට කතා කරලා කියනවා රජුරුව මං ගැන මොන වගේ අදහස්ද දරන්නේ කියලා පොඩ්ඩක් බලන්න වටේ තොටෙන් ගිහින් කතා කරනවද මං ගැන. එමෙතුමා හා කියලා බාරගත්තා. ගිහින් කතා කළා. නමුත් රජුරුව නෙවෙයි කිසි වචනයක් කතා කළේ. ගිහින් කිව්වා උයන් පල්ලට හිටපු එක්කනට කිව්වා හිටපු උයන් පල්ල හොඳේ. ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි වචනයක්වත් කතා කරන්නේ නැහැ කියලා. උඹ ගැන වචනයක්වත් කෝපයක්වත් හිතවත්කමක්වත් අනුකම්පාවක්වත් පරිගණ්ඩ චේතනාවක්වත් මොකුත් කියන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා. සමහර මිනිස්සු ඒ වයින් පින්නවත් නේ. මොන වගේ දේවල් හිතාගෙන ඉන්නවද කියලා තේරුම් ගන්න අමාරුයි. දැන් හිතට අපේක කියනවා නම් හිතට අප ආවේගාත්මක විදිහටම රණ්ඩු සරුවල් කරනවා නම් එයා රණ්ඩු සරුවල් කරා කිව්වා කළා හිතා ගන්න පුළුවන් අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඔබට එහෙම අත්දැකීම් නැතින ඕන තරම්. දැන් ඔබ එක්ක කවුරු හරි අමනාපයි කියලා හිතමු. මොනවා හිතේ තියාගෙන ඉන්නවද කියලා ඔබට හිතා ගන්න බෑනේ. හැබැයි යා කතා කරන කෙනෙක් නම් රණ්ඩු සරුවල්ට හරි ඉදිරිපත් වෙන කෙනෙක් නම් හිතා ගන්න පුළුවන් මෙයා මෙන්න මේ විදිහේ චරිතයක්. දැන් මට මෙයා මේක කරයි. ඉස්සබ්ද ඉන්නේ කෙනා ගැන හරි භයානකයි. උයන් පල්ල කල්පනා කරනවා එමෙතුමාගේ කතාව අහලා. අපොයි දැන් කිට්ටු වෙන්න හොඳ නැහැ භයානකයි. මොනවා කරයිද කියලා දන්නේ නැහැ. කොහොමද භයානක තත්වයක් ඇති වෙයි කියන අදහසින්නේ රටෙන් පිට උනේ. දැන් ඔන්න ආයෙත් අවුරුද්දක් විතර ගිහිල්ලා අර විදිහටම වටින් ගොඩින් අර එමෙතුමාට මෙන්න තොරතුරු ඉදිරිපත් කරනවා. රජුරෝ නෙවෙයි අර විදිහටම නිහඬව ඉන්නවා. තුන්වෙනි වතාවේ රජුරෝ එක කිව්වම ඇමතිතුමා
අනේ ඔබතුමාට හරීම හිතවත් හිටපු කෙනානේ සුමංගල උයන් පල්ලා. මේ බෝධිසත්වයන් වහන්සේ නම් වූ රජතුමාටයි මේ කියන්නේ ඇමතිතුමා. දැන් මේ කියන්නේ කීවෙනි වතාවේද? තුන්වෙනි වතාවේ. ඔන්න දැන් අර වාර දෙකේදීම කතා නොකරපු රජ්ජුරුවෝ අර සුමංගලගේ ගුණ අහලා ඒ මොහොතේම කැඳෙව්වා. අනුකම්පාව දැක්වුවා. දැන් ඇමතිතුමාත් අහනවා සුමංගල උයන් පල්ලත් රජුරුවන්ගෙන් අහනවා පසු මොහොතක අර වාර දෙකේදීම ඔබ වහන්සේ මොකුත් කතා කළේ නැහනේ. මොකද මේ තුන්වෙනි වතාවෙම කතා කළේ. එතකොට කියනවා පුතේ රජ කෙනෙක් කිපිච්ච පමණින් කාටවත් දඬුවම් නියම කිරීම රජෙකුට ගැලපෙන්නේ නැහැ. කිපිච්ච පමණින් දඬුවම් පමුණුවන එක රජ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. අන්න බලන්න අපිට පහුගිය කාලේ අත්දැකීම් ඕන තරම් ලැබුණානේ. තමන්ගේ ප්‍රතිමල්ලවයන්ට තමන්ට එරෙහිව හඬ නගන අයට පහර දීම සඳහා රජුරුවොත් රාජපාක්ෂිකයන් වශයෙන් ළඟින් හිටපු මිත්‍රාමාත්‍යවරුත් කටයුතු කළා. ජනතාව බලවත් ලෙස කැළඹීමටපත් වුණා, කිපුණා. පොළොත් දුන්නා, මුගුරුත් දුන්නා, අදහසොත් දුන්නා. ආවේග වෙන්න තවත් මොනවා හරි තියෙනවා නම් ඒවත් දෙන්න ඇති. ආවේග වෙලා වෙච්ච විපතෙන් හිතුව දැන් ඔක්කොම පාලනය වෙයි අපිට බයයි. කී දෙනෙකුගේ දේපොළ ඒ හදිස්සියේ ගත්ත කෝපයෙන් ගත්ත තීරණය හින්දා රටට මොනතරම් පාඩුවක් වුණාද? ඒක සල්ලිකාරයන්ට ලොකු මිනිස්සුන්ට නෙවෙයි ඒකේ පාඩුව උනේ. අහිංසක දුප්පත් බදු ගෙවන මිනිස්සුන්ගේ මුදලටයි ඒ තට්ටු උනේ. ඒ පිච්චුනේ අහිංසක මිනිහාගේ හදවත්. අදත් තව කාලෙකටවත් ඒ පිච්චීම නවත්තන්න බෑ. ඒ මොල් ගිනි සිලුව ඇති උනේ ප්‍රධාන පාලකයාගේ පපුවේ. ඒක නිර්පාක්ෂිකව ඉඳගෙන මැදහත්ව ඉඳගෙන බලන කෙනෙකුට තේරෙනවා. බලන්න එතකොට එදා ජාතක කතා අද ජීවන කතාවලට කොයිතරම් සම්බන්ධද කියලා. එදා පරිපාලකයා කටයුතු කළ ආකාරය කෙබඳු ආකාරද කියලා වර්තමාන පාලකයාට ඒකාන්තයෙන් උපදේශ අවශ්‍ය නිසා උපදේශක මණ්ඩලයක් ඉන්නේ. රජුරෝ ඒකාන්තයේ ධර්මය ඇසිය යුතු කෙනෙක්, ධර්මයේ දැරිය යුතු කෙනෙක්. රජුරන්ගේ පරිපාලනයේ දක්ෂතාවය ඇති වෙන්නේ Tamanට එරෙහිව කටයුතු කරන අයට එරෙහිව කටයුතු කිරීමෙන් නෙමෙයි. ඒකත් එක්තරා විදිහක කුසලතාවක්. Tamanට එරෙහිව ඉන්න අය ජයග්‍රහණය කරගන්න ක්‍රමවේද ධර්මය උගන්වනවා. පින්වත්නි, එහෙනම් ධර්මය අකාලිකයි කියන එක පැහැදිලි. එදාටත් ඒ ධර්මය ගැලපුණා. මේ බුද්ධ කාලයේ ජාතක කතා නෙමෙයි. නමුත් අපට ඕවා ඉතින් ජාතක කතා කියලා අතාරින්න පුළුවන්ද? අද වෙනකන් කොයිතරම් දේවල් ආදර්ශ වශයෙන් අපේ ජීවිතවලට ගන්න තියනවාද? එහෙනම් රජුරු මොකද කියන්නේ? පුතේ කිපිච්ච පමණින් කිසිවෙකුට දඬුවම් කරන්න බෑ. ඒක රජ කෙනෙකුට ගැලපෙන්නේ නෑ. මම මුලින් නිශ්ශබ්ද විදලා තුන්වෙනි වර සුමංගලයා කෙරෙහි මගේ හිත තුළ තිබිච්ච මෘදු භාවය දැන් මා තුළ ඇති වුණා කියන එක මටම වැටහෙන්න ගත්තා. මොකද මම බොහොම ගෞරව කරපු කෙනෙක් පසේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේට දන්ද මූලක පව්වේ සුවසේ වැඩ ඉන්න තීච්ච එක මගේ ආරාධනාවෙන් තමයි උයනේ ඇවිල්ලා නැවතුනේ. සුමංගල උයන් පල්ලගේ උපක්‍රමයෙන් පසේ බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවත් ඒකේ අකුසලය මටයි කියලා මං හිතනවා. අන්න ඒකත් බලන්න පාලකයා තේරුම් ගත යුතු වැදගත් දෙයක්. පාලකයාගේ යටතේ ක්‍රියාත්මක වන අනුපාලිතයෝ නැත්නම් අනුනායකයෝ ඉන්නවනේ. ත්‍රිවිධ හමුදාව වේවා වෙනත් පරිපාලන ශේෂ්ත්‍රයේ ඉන්න අය. ඒ අය අතින් යම්කිසි වරදක් කොයියම්ම දේ වුණත් ඒකේ ප්‍රධාන චෝදනාකරුවා, ඒකේ ප්‍රධාන වැරදිකරුවා, ඒකේ ප්‍රධාන විපාකයේ බාරගත යුත්තේ කවුද? ප්‍රධාන පාලකයා. ඒ වගේම ඒ ශේෂ්ත්‍රවල ඉන්න අය ප්‍රශංසනීය වැඩක් කළොත් ඒකේ ප්‍රශංසාව වෙන්නේ කාටද? රජුරුවන්. රජුරුව ඒ නිසා ප්‍රධානී අය නිසා හරීම පරිස්සම් විය යුතුයි. ආයතනයක ප්‍රධානියෙක් වුණත් එහෙමයි. අපි හිතමු පන්සලක විහාරාධිපතින් වහන්සේ යටතේ වාසය කරන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දායක දායිකාවෝ ප්‍රශංසනීය ලෙස කටයුතු කරනවා දැක්කොත් අනිකුත් මහා සංඝරත්නය අගය කරනවා හරියට දායකයෝ හික්මවලා.
ඒ දායකයෝ හරි පිළිවෙලයි කාටද ඒකේ ගෞරවය? විහාරාධිපතින් වහන්සේට. ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හරි හික්මිච්ච පිරිසක්. කාටද ඒකේ ගෞරවය? විහාරාධිපතින් වහන්සේට. බැරි වෙලා හරි නොහික්මුණු කටයුත්තක් කළොත් කවුරු හරි කාගේ ගෝලයේද කියලා තමයි කවරම අහන්නේ. ඒ වගේ දරුවෝ මොනියම්ම හෝ ප්‍රශංසනීය තැනකට සමාජයේ යම් මෙහෙවරක් කරනවාද ඒකේ ගෞරවය කාටද? මව්පියන්ට. මව්පියන්ට. පින්නත් ඔබට මතකයිනේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහමග යන වෙලාවේ කිව්වේ කිසා ගෞතමී මොකද්ද? නිබ්බුතානෝන සාමාතා. මේ පුතා අයිති අම්මා හරිම නිවිච්ච කෙනෙක්. පුතා නිසා අම්මා නිවෙනවා. ඒක ඇත්තයි. පුතා රත් වෙන වැඩ කළා නම් කෙනෙකුට හිතෙන්නේ අනේ මේ අම්මා කොච්චර රත් වෙනවද? එහෙනම් නිබ්බුතානෝන සෝපිතා පියා ගැනත් එහෙම කිව්වා, ස්වාමීන් ගැනත් එහෙම කිව්වා. කිසා ගෞතමී කවුරුවත් දැකලා නෙවෙයි. පුතාගේ හැඩරුව දැකලා. ඔගේ පාලිතයෝ යම් ආකාරයකට ශික්ෂණයෙන් යුක්ත පිරිසක් වශයෙන් කටයුතු කරනවාද ඒකේ ගෞරවය පාලකයට එනවා. පාලකයා නොහික්මුණු ආයුරින් කටයුතු කරනවාද ඒකේ පුරුද්ද ඒකේ බලය පාලිතයන්ට එනවා. දැන් රජුරෝ කල්පනා කළා මට කරන්න තියෙන තද්ද බල එරෙහිකම මේ පසේ බුදුහාමුදුරුවෝ මරා දාලා මේ මිනිසයා කළා. ස්වභාවික වශයෙන් මමත් මිනිස්සෙක්. කවුද මේ කල්පනා කරන්නේ? බෝධිසත්වයන් වහන්සේ. බෝධිසත්වයන් වහන්සේ ඔබටත් බෝධිසත්ව හිතක් තියෙන්න ඕනේ. පළවෙනි දෙවෙනි වතාව කිව්වනේ පණින්න පෙර සිතා බලනු කියලා. පළවෙනි වතාවේ කලබල වුණේ නැහැ. සුමංගල ගැන කතා කළාට දෙවෙනි වතාවේ කලබල වුණේ නැහැ. තීරණයක් ගත්තේ නැහැ. හොඳයි කියලා හිතන්න කලබල වුණේ නැහැ. තුන්වෙනි වතාවේ කල්පනා කළා දැන් කාලේ විසින් මගේ හිතේ තියෙන කෝපය දැන් ටිකක් නිවිලා ගිහින්. එහෙම වෙනවනේ පින්නත් දැන් හිතන්න සාමාන්‍ය අත්දැකීම් අරගෙන බලමු. අපි හිතමුකෝ දියණියක් හිතුවක්කාර විදිහට ඉලන්දාරියෙක් එක්ක පැනලා ගියා. ඔන්න තාත්තා කියනවා අම්මත් ඒකට එක්ක වෙනවා ඉතින්. මම අපි දෙන්න හිතාගමු ඔකි මලා කියලා. භාග වෙලාවට දානකුත් දෙනවා. හැබැයි අම්මා වගේ තාත්තා ඉක්මනින් නිවෙන්නේ නැහැ. ඔන්න අම්මගේ දරුසෙනෙහාට අම්මගේ මෘදු භාවය උතුරලා තාත්තට හොරෙන් දුවගේ වගතුග ගිය තැන කොහොමද? කන්න බොණ්ඩ තියනවද? මගේ දුවට පීඩාවක් තියෙනද අම්මා හොයලා බලනවා. භාග වෙලාවට අම්මට දැනුනොත් අහවල් තැනට දුව එනවා කියලා අම්මා තාත්තට හොරෙන් යනවා. ඒ ගිහිල්ලා ඇවිල්ලා තාත්තා විවේක ඉන්න වෙලාවක කියලා බලනවා. ඒකේ හරි වැඩේනේ. මම මේ පොළට ගිය වෙලාවේ අපේ කෙල්ල දැක්කනේ. ඔබ කතා කළාද? ඔබ කතා කළාද කියලා අහන විලාසයෙන් අම්මා දන්නවා තාම හිත මුරුදු වෙලා නැහැ. මොන මං කතා කරයි. නෑ hina වෙලාවේ. උඹට මොකද කියලා ඇහුවා. අම්මේ දැන් ඉතින් වෙච්ච දෙයට කරන්න දෙයක් නැහැ. අප්‍රමාණ කරදර මැද ඉන්නේ. හරියට කණ්ඩත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. තනින් තන කුලියට ඉන්නේ. අම්මා ටික කොහොම අහගෙන තාත්තට කියන්නේ. මොකද තාත්තා තාම මුරුදු වෙලා නැහැ. ආයිත් කාලයකට පස්සේ මේ ඇමතිතුමා බෝධිසත්ව රජුරුවන්ගෙන් ඇහුවාගේ ආයෙත් අහනවා. ඒ කිය මට ආයෙත් හම්බ වුණානේ කෙල්ල බස් එකේදී. තුවකට ඇවිල්ලා අඬා වැටුණා බස් එකේ. මට ලැජ්ජත් හිතුණා. මං ඉතින් ඔළුව අත ගාලා නැගිටපන් කිව්වා. ගෙදර එන්නද කියලා අහනවා. මං කොහොම මට උත්තර දෙන්න බෑ තාත්තගෙන් අහලා ඉන්න ඕනේ. තාත්තා ආයෙත් කියන මේ පලාතෙන් එපා. පලාතෙන් එපා. ඔය කියනවනම් මං ගෙදර ඉන්නේ නැහැ. ඔය විදිහට තවත් දරුණුයි. තුන්වෙනි වතාවේ විතර ඔන්න කතා කරනවා. ඒකේ හරි වැඩේනේ. දුවට උගන්වනවා. දුවේ උඹ දැන් පොඩි එකෙකුත් ඉන්න එකේ තාත්තා ස්තූපේ ඉන්න වෙලාවක් මං කියන්නම් උඹට තාත්තා ඉන්න වෙලාවක් ගෙදර. තාත්තා ස්තූපේ විවේකව පත්තරේ වන්න වෙලාව තියෙන උදේට. ඔබ හැංගිලා ඉඳලා ළමයාත් අරගෙන වරෙන් ගහලා එලවෙන එකක් නෑ මොනවා කිව්වත්. අම්මා අඳුර ගන්නවා තාත්තගේ හිතේ මුරුදු භාවය. ඉතින් බාගලට අඬාගෙන ඇවිල්ලා දරුවා එතන තියලා දුව ගෙට දුවනවා. ළමයා අඬනකොට කොයි තාත්තද පුංචි කා මොනවද දන්නවද කියලා හිතනවා මිසක් අර දරුවට පහර දෙන්නේ. තාත්තගේ හිත මුරුදු වුණාම දන්නේම නැතුව අම්මයි තාත්තයි දෙන්න දුව ගෙට කොට කර ගන්නවා. ඒ වගේ සිද්ධි පින්වත්නි එදිනදා ජීවිතේ බලන්න අර අම්මා මනමින් තේරුම් ගත්ත හිතේ මුරුදු භාවය
ඒ වගේ පින්නත් ඔබට මේකෙන් දෙන උපදේශය තමයි වැදගත් වෙන්නේ. ඔබට යම්කිසි කෙනෙක් කෙරෙහි යම්කිසි දෙයක් කෙරෙහි ක්‍රෝධයක් කේන්තියක් කෝපයක් තියෙනවද හිතේ? කෝපය නිවෙනකන් කලබල වෙලා තීරණ ගන්න එපා. පළවෙනි වතාව දෙවෙනි වතාව ඔබටම කතා කරලා බලන්න මගේ හිත රත් වෙලාද නිවිලාද? ආයෙත් බලන්න මම මේකට වචන කියන්න මගේ හිත තාම රත් වෙලා වැඩි. මම මේක තව ඉවසනවා. මේකට ඉතින් හොඳම ආදර්ශ වෙන්නේ දාලෝක සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ දෙවතාවක්ම ආලෝකයක්ෂා එළියට වඩින්නේ කියනකොට වැඩියේ. නික්කම සමන කියනකොට වැඩියේ. ආගත සමන කියනකොට ඇතුළත් උණේයි. ක්‍රෝධයෙන් ඇවිසිච්ච වෙලාවට මොනියම්ම දෙයකවත් හරි තීරණයක් ගන්න බෑ කියන අවවාදයක් දැනෙන්නේ ඇහෙන්නේ නැහැ. එසා හිත නිවෙනකන් ටිකක් ඉන්න ඕනේ. අපි අනුන්ව වුණත් කාරණාවක් කියන්න යනකොට අපි මූල දිහා බලනවා නේද කේන්ති ගිහිලාද කියලා. අපේ වචන වලින් කිව්වොත් මූඩ් එක හොඳ නැහැ ඒ නිසා කතා කළේ නෑ මම කියලා කියන වෙලාවල් තියෙනවානේ. ඒ වගේ අනුන්ගේ හිත රත් වෙලා නම් කවදාවත් එපා එකට එක කියන්න යන්න. හොඳක් වුණත් ඒ වෙලාවට කියන්න යන්න එපා. ඒක පේන්නේ නරකක් හැටියට. ආවේග වෙලා ඉන්න වෙලාවට. අපි හිතමු කෙනෙක් කෙරෙහි කාගේ හරි කේලමක් අහලා වරදවා තේරුම් අරගෙන පුපුරු ගහලා කෑ ගහනවා. තාත්තා කියලා හිතමු. ඇත්ත ඒක නෙවෙයි කියලා දන්නවා. තරහට ඒක කිව්වේ කියලා. නමුත් කේන්ති කියලා ඉන්න වෙලාවට ඒක කියන. ඔයා දැන් ඉන්නකෝ කලබල නැතුව පොඩ්ඩක්. අපි තව ටිකක් ඉවසමුකෝ. අපි තව ටිකක් හිතලා බලමුකෝ. හිත නිවන කෙනෙක් ඉන්න ඕන පින්නත් නේ ඔබට. අපට ඉන්නේ අපේ වටේ ඉන්න අය වුණත් අපි ඇවිල්ලා දැකලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සුනේ අපට ඉන්නේ. යම් කිසි දෙයක් කෙරෙහි කෙනෙක් කෙරෙහි කේන්ති ගත්තාම ඔව් ඒක හොඳයි කියලා අපිව රත් කරවලා අවුස්සලා ක්‍රෝධය අවුස්සලා ඉදිරියට යන මායя ආවේශ කරලා ඉදිරියට යවනයි ඉන්නේ. ඒ නිසා පින්නත් ඔබට හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. ඔබ ආවේගශීලී වෙනකොට ඔබේ හිත দমনය කරවන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන ජීවිතේ. ඒක හරි වැදගත්. ඒ සියල්ලට වඩා ඔබේ හිත ඇතුළට පේසිලා මොනියම්ම කාර්යයක ගහන හිත රත් වෙලා නම් හිතන්න. ඇත්තටම මේ වෙලාවේ මගේ හිත රත් වෙලා. මම මේ වෙලාවේ වචන කතා කරන්න යන්නේ නැහැ එකට එක. මම මේ වෙලාවේ මග ඇරලා යනවා. ඒ බයකට කරන එකක් නෙමෙයි. තමන්ගේම හිත මුරුදු භාවයටපත් වුණා කියලා තේරුම් යන වෙලාවට තමයි අපි ඕනම දෙයකට උත්තර බඳින්න යන්න ඕනේ. විමසන්න යන්න ඕනේ. ඒක බණ අහන කෙනෙකුගේ හා ධර්මයේ හිතේ තියෙන කෙනෙකුගේ මූලික ලක්ෂණයක්. රජෙකුට තියෙන්න ඕන කරන වත් ටික පැහැදිලි කරනවා ඊළඟට. කොහොමද? රජ කෙනෙක් තරහක් සිතට පමණින් ඒ ගැන බලලා පළමු කොට දඩුවම් පමුණුවන්නේ නැහැ. තරහක් හිතේ තියෙනකොට තරහෙන් දඩුවම් පමුණුවන්නේ නැහැ. අර මම කිව්වනේ පින්වත්නි කෙනෙක් සමහරට සිර කඳුරු වල ඉන්නේ වරදක් කර කෙනෙකුට කෝපයෙන් කලබල වෙලා දනුවම් පමුණුවන්න යාමේ ප්‍රතිඵලයක් වශයෙන්. සමහරට ඒක තව කෙනෙකුගේ මරණය වෙන්න පුළුවන්. රජුරෝ කියනවා මක්නිසාද නිකරුණේ තමන්ට ප්‍රමාණවත් නැති තමන්ගේ තත්වයට හොඳ නැති දුක් ඇති කරන බොහෝ දේවල් අනිත් අයට තමන් නියම කරන්න ඉඩ තියෙන හින්දා පාලකෙක් වශයෙන් පළවෙනි පියවරේ දෙවෙනි පියවරේ තද තීරණයක් ගත්තේ නැහැ. මට තේරුණා මම ඉන්නේ කේන්තියෙන් කියලා. මට තේරුණා මම ඉන්නේ කෝපයෙන් කියලා. කවුද මේ කියන්නේ? බෝධිසත්වයන් වහන්සේ. යම් කාලයකින් රජ කෙනෙක් තමන්ට කොච්චර එදිරිවාදකම් කළ කෙනෙක් වුණත් අද එදා මට යම් කිසි උපකාරයක් උදව්වක් කළා කියලා හිතෙනවා නම් ඒක තේරුම් යනතුරු මනුෂ්‍යත්වයේ ගුණය ඉස්මතු වෙනතුරු කවදාවත් අනකාගේ නපුරු ක්‍රියාව වෙනුවෙන් කලබල වෙලා තීරණ ගන්නේ නැහැ. පරීක්ෂා කරලා බලනවා. වැටහෙනවා නම් මට කොච්චර උදව් කළත් උපකාර කළත් වැරද්ද හවලාගේ කියලා ආන්ගේ වරදකරුවට සුදුසු දඬුවම නියම කරන්නටත් මම පසුබට වෙන්නේ නැහැ. අන්න බලන්න තමන්ට හිතපක්ෂ කෙනෙක් බොන වරදක් කළත් ඒකට නිසි දඬුවමක් නැති දඬුවමක් දෙන්න හිතන්නේ නැති පාලකයා කොච්චර අසාර්ථක කෙනෙක්ද කියලා එතකොට. වරද නම් කාලඟ තිබුණත් වරද. තමන් එක්කෙනා කළත් වරද, පිට එක්කෙනා කළත් වරද. හැබැයි දක්ෂ පාලකයෙක් අන්නේ තීරණයට එන්න නම් හුඟක් පැතිකඩ ගැන හිතන්න ඕනේ.
ඊළඟට නැවත බෝධිසත්වයන් වහන්සේ ඇමතිතුමාට කියනවා මෙලව රජ කෙනෙක් සතරාගතියෙන් මුලාවට පත් වෙන්නේ නැතුව යුක්තිය අයුක්තිය පරීක්ෂා කරනවද? ආන් එහෙම යුක්තිය අනුක්තිය හරියට පරීක්ෂා කරලා බලලා තීරණ ගන්නවා නම් එයා සාර්ථක පාලකයෙක්. අධාර්මික කෑදර රජවරු අපකීර්තියෙන් යුතුව ජීවිතය අත්හරිනවා. අවන්න සංයුත්තා ජහන්ති. ඒ උපදේශය පින්වත්නි මේ ජාතක කතාවෙන් ගන්න තියෙන වැදගත්ම එකක්. සමහර කෙනෙකුට තමන්ගේ සේවය නිම කරලා ගෞරවයෙන් ගෙදර යන්න පුළුවන්. නමුත් මිනිස්සු උද්ඝෝෂණය කරලා තමන් හිටපු තැනින් තමන්ගේ ආයතනයෙන් හොර රහස පිටවෙල යන්න සිද්ධ වෙනවා නම් ඒක මොනතරම් භයානක දෙයක්ද කියලා බලන්න. මොනතරම් සෝචනීය තත්ත්වයක්ද කියලා බලන්න. එහෙම ඒවා මිනිස්සුන්ට ඕන තරම් වෙනවා. දැන් මේ විදිහට ගාථා 6කින් රජුරුව තමන්ගේම ගුණ කියනවා ඇමතිතුමාට. දැන් විශාල රජ පිරිසක් මේක අහගෙන ඉන්නවා. සතුටු වෙලා කියනවා ජනතාව රජතුමනි මේ ශීලාචාර ගුණ සම්පත්තිය ඔබතුමාටම සුදුසුයි. රජුරුව බෝධිසත්වයන් වහන්සේට මක් ඔබතුමාටම සුදුසුයි මේ මහා ගුණ සම්පත්තිය. රජුණන්ගේ ගුණ හරියට වර්ණනා කරනවා. දැන් සුමංගලත් අර පිරිසේ කතා අවසන් වුණාම නැගිටලා රජුරන්ට ඇඳිලි බැඳලා රජුට ස්තුති කරලා ගාථා තුනක් ප්‍රකාශ කළා. මොකද්ද? ජනාධිපති රජතුමනි. ජනාධිපති කියලානේ පින්නත් ඉස්සර රජුරන්ට කියන තවත් වචනයක්. ජනාධිපති රජතුමනි. සම්පත්තියත් බුද්ධියත් කිසිදා ඔබත් නොහරීවා. අනේ මේ සිහි කල්පනාව මේ ශක්තිය රජතුමනි ඔබට හැමදාම පවතිවා. ඔබ බුද්ධිමත් තීරණයක් ගත්තේ. ඔබ මා කෙරෙහි කලබල වෙලා තීරණ ගත්තා නම් අද මගේ ජීවිතේ නෑ. ඔබතුමා බොහොම දයාවෙන් ඔබතුමා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කළ කෙනෙක්. ඔබතුමාගේ තියෙන බාහිර සම්පත්තින් කිසිදාක විනාශ නොවේවා. ඔබතුමාගේ බුද්ධියටත් හැම විටක ප්‍රශංසා වේවා. ක්‍රෝධයෙන් තොර වෙලා නිරතුරුව ප්‍රසන්න සිත් ඇතුව නිදුක්ව ඔබ වහන්සේ වර්ෂ 100ක් රට පාලනය කෙරේවා. මේ ජනතාවගේ ප්‍රසාද ඉදිරිපත් කරන සුමංගල. අන්න බලන්න. අවුරුදු 100ක් රට පාලනය කරේවා ගෝහොම් කිව්වේ නෑ. අවුරුදු 100ක් රට පාලනය කරන්න කියලා ආරාධනා කළේ. ජනතාවගෙන් එන්න ඕන ඒ වගේ උද්ඝෝෂණයක්. ජනතාවගෙන් එන්න ඕන ඒ වගේ ආරාධනාවක්. හැබැයි ඉතින් එහෙම ආරාධනා කරන්න කියලා තමයි ගියේ. නමුත් සිද්ධ වුණේ කී අනිත් පැත්තනේ. ඒ ටික සිද්ධ වුණා නම් බොහොම ගෞරවනීය ආකාරයට පාලකයාට එළියට බැල යන්න පුළුවන්. කොහොම වුණත් ආයෙත් කියනවා මේ ගුණයන්ගෙන් හිබි රජතුමනි ඔබතුමා දසරාජ ධර්මයේ පිහිටා ඉඳලා සුවචව ක්‍රෝධීව සැපවත් වෙලා ජනයා නොපෙලා අනුශාසනා කරනු මැනවි. රට පාලනය කරනු මැනවි. මෙලවින් මිදුණු දාක සුගතියට යනු මැනවි ඔබතුමා. ඔබතුමා දෙව්ලොවම යනවා. ඔබතුමා ජනතාවගේ එක සත පහක දෙයක් හොරකම් කළේ නෑ. ඔබතුමා රජ කෙනෙකුට අවශ්‍ය කරන ගුණධර්ම 10 අතර ක්‍රෝධයෙන් තොරවීමත් වැදගත් ගුණයක්. පින්නත් ඔබ දන්නවනේ දානං සීලං පරිච්ඡාගං. ඔබතුමා සතුව තිවිච්ච පෞද්ගලික දේවල් පරම්පරාගත දේවල් සියල්ලම රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. දානං සීලං පරිච්ඡාගං දන් දෙන්නකොට දන් දුන්නා. පරිත්‍යාග කළ යුත්තන්ට පරිත්‍යාග කළා. අජ්ජවම් මජ්ජවම් තපං ඔබතුමා ඍජුව තන්පත්ව පාලකයෙකුට අවශ්‍ය කරන ධර්මතා ටික සම්පූර්ණ කළා. අක්කෝදෝ ඔබතුමාට හැම කෙනෙකුටම වගේම පක්ෂ විපක්ෂ දෙකොල්ලක් හිටියා. ඔබතුමා පාලනයට පත් වුණාට පස්සේ පාක්ෂිකයන්ට වෙනම විදිහක් විපක්ෂයේ ඇත්තන්ට වෙනම විදිහක් කළේ නැහැ. ඔබතුමාට විපක්ෂ වූ ඇත්තන්ටත් ඔබතුමා සතර බ්‍රහ්ම විහරණය වැඩුවා. බලන්න කොච්චර ගුණ වර්ණාවක් කළා තියෙනවද කියලා. පාලකයෙක් සතු ගුණාංග ටික නෙමෙයි කියන්නේ. ඔබතුමා මෛත්‍රිය වැඩුවා. ඔබතුමා කාගේ දුකත් ඔබතුමාට දුකක් සේ දැනුණා. ඒ කියන්නේ ඔබතුමා කරුණාවන්තයි. මුදිතා ඔබතුමාගේ ඇත්තන් විතරක් හරියනවා දැකලා නෙවෙයි සතුටු උනේ. සියලු දෙනාගේම ජීවිතයේ අභිවෘද්ධිය දැකලා ඔබතුමා සතුටු වුණා. හැම දෙනාගේම අදහස් මධ්‍යස්ථව පිළිගත්තා. ඔබතුමාගේ උනත් දුර්වලකම යම කියනවාද බොහොම ආදරෙන් ඒකට අහුම්කම් දුන්නා. ඔබතුමා සාර්ථක පාලකයෙක්. අක්කෝදෝ අවිහිංසාච ඔබ වහන්සේ කවදාවත් කාටවත් හිංසා කළෙත් නැහැ, හිංසා කෙරෙව්වෙත් නැහැ. කන්තිච අවිරෝධතා
ඔබතුමා නිතරම ඉවසන සුළු ස්වභාවයෙන් යුක්තව රට පාලනය කළා. ඒ ගුණයන් ඇති තාක් ඔබතුමා මෙලව ජීවත් වන්නේ දෙව්ලොවකයි. රජතුමනි ඔබතුමා දේවයන් වහන්සේ කියන ගෞරවනීය නාමයට හැබැවින්ම සුදුස්සෙක්. ඔබ වහන්සේ මේ භවයට පමණක් නෙවෙයි දේවයන් වහන්සේ වන්නේ. ඔබතුමා ඒකාන්තයෙන් සුගතියේ දේවාත්ම ලබනවාමයි කියලායි සුමංගල ජනතාව ඉදිරියේ හඬ නගලා ප්‍රකාශ කරන්නේ. මේ විදිහට ඔබතුමා මනා ලෙස නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක්. සුභාෂිතයෙන්ද දැහැමින්ද නුවණින්ද උපාය වශයෙන්ද රට දියුණුව කරා ගෙන යමින් මහා මේඝයක් ජලයෙන් පොළවනවන්නාක් මෙන් කැළඹුණු මහජනයන් නිවන කෙනෙක් ඔබ වහන්සේ. ඔබ වහන්සේ නිවිච්ච ජනතාව කලබලා ඉස්සරහට යවන කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්. බලන්න කොච්චර ආදර්ශ ගන්න පුළුවන්ද කියලා පින්වත්නි. මේ කතා ප්‍රවෘත්තියෙන් කලබල වෙලා තීරණ ගත්තාම හැඟීම් වලට බර වෙලා තීරණ ගත්තම කොච්චර භයානකද කියන කාරණාව තේරුම් ගන්න අපේ බණ පොතේ ඕනෑතරම් කතා ප්‍රවෘත්ති තියෙනවා. පින්නත් ඔබට මතකයි කෙටියෙන් උදාහරණයක් වශයෙන් කිව්ව චුල්ල ධම්මපාල ජාතකය. චුල්ල ධම්මපාල ජාතකයේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියක් හරි ලස්සනට බණ පොතේ විස්තර කරනවා. ඒක දිගට විවරණය කරන්න දැන් කාලේ නෙමෙයි. පින්නත් ඔබට මතකයි බෝධිසත්වයන් වහන්සේට නැත්තම් බුදුරජාණන් වහන්සේට දෙව්දත්තර නිරන්තරයෙන් කරන ලබන බුද්ධ ඝාතනයට දරන උත්සාහයන් මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ කතාපුවක් දේශනා කළා තියෙනවා. ඊටාම කෙටියෙන් සිහිපත් කළොත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා පෙර බරණැස්වර මහා ප්‍රතාප කියන රජ කෙනෙක් රාජ්‍ය කරනකොට ඒ භවයේ බෝධිසත්වයන් වහන්සේ අගමහේසියගේ කුස චන්ද්‍රා දේවියගේ කුසේ පිළිසිඳ කියලා ධර්මපාල කියලා නමින් ප්‍රකට වුණා. මේ රාජදේවිය මේ ධම්මපාල කුමාරයාට හරි ආදරෙයි. දවසක් මේ දරුවා නලවමින් ඉන්නකොට දරුවට කිරිපෝමින් ඉන්නකොට ස්වාමියා ආවා. කවුද ආවේ? රජුරුව ආවා. මහා ප්‍රතාප රජුරුව. පින්නත් ඔබ දන්න කතාව හින්දා කෙටියෙන් මතක් කරන්න. දැන් දෙවියන් වහන්සේ නැගිට්ටේ නැහැ. ආදර ගෞරව බොහොමන් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. දරුවා උකුලේනේ. දරුවා කිරිපෝන වෙලාව. දැන් රජුරවන්ට මේකට කේන්ති ගියා. රාජදේවිය දැනගත්ත රජුරුව කිපිලා ආපහු හැරිලා ගියා කියලා තේරුම් අරගෙන බයටපත් වෙලා බෝධිසත්වයන් වහන්සේ පපුවට තුරුළු කරගෙන හඬමින් වාඩි වෙලා ඉන්නවා. රජුරුව වහාම ගිහිල්ලා කිව්වා වදකයාට මෙහාට වරෙන්. ගිහිල්ලා අරව වරෙන් අර දෙවියන් වහන්සේ නලවන දරුවා රජුරුවන්ගේ යන පිළිගත් වදකයා ගිහිල්ලා දේවියට පිටින් අතින් පහරක් ගහලා ඇගේ අතින් දරුවා ඇදගෙන ඇවිල්ලා රජුරුවන්ට පමනුවලා කියන දෙවියන් වහන්සේ දරුවා අරන් ආවා. දැන් මොකද කරන්නේ? දැන් ඔය දරුවා මා ඉදිරියෙන් තියලා අත් දෙක දෙකකුල කපාපන්. ඔබට හිතෙනවානේ දැන් චන්ද්‍රා දේවියත් අප්‍රමාණ ලෙස හඬමින් වැළපෙමින් පසුපසින් දුවගෙන ආවා. එනකොට රජුරෝ නියෝගය දෙලි ඉවරයි. දැන් අත් දෙක සින්දා. අනේ චන්ද්‍රා දේවිය කියනවා කමක් නැහැ. අනේ රජතුමනි දෑත් නැති දරුවෝ ඕනෑ තරම් හදා ගන්නවා. ඔබතුමාගේ උදව්ව නැති වුණත් මං ගම්දරව් නගර සැරිසරලා හරි මයි දරුවා හදා ගන්නම්. මගේ දරුවට ආය අනතුරක් කරන්න එපා. ආය රජුරවන්ට තවත් කේන්ති ගියා. බලන්න කිසිම හේතුවක් ඇතුවද කියලා මේ ප්‍රාණඝාතය කරන්නේ. ඒතර මේ දෙව්දත්තර සසර ඉඳලා එන ගමනනේ පින්වත්නි මේ. ඊට පස්සේ දෙපා කැපුවා ආයිත් අඬනවා. ආයිත් වැළපෙනවා අනේ රජතුමනි එහෙම කරන්න එපා. මට දරුවා දෙන්න. කකුල් දෙකම නැතත් අත් දෙකම නැතත් මං දරුවා පෝෂණය කරගන්නම්. මේ දරුවා ඔබතුමාට කරපු වරදක් නෑ. රජතුමනි වරද කළේ මම. එවනම් මගේ දෑත් දෙපා කපලා මාව මරලා දාන්න. ඒකට කාර්යයක් නෑ. කොට කෑල්ල හරි බය පුතා ඉතුරු කරන්න. පින්නත් අන්තිමට වදකයට නියෝග දෙන ඉස සිඳින්න. ඊට පස්සේ කියනවා අසිමාලක කර්මයෙන් කරන්න. අසිමාලක කියන්නේ දරුවා උඩට දාලා කඩු තුනෙන් කීතු වලට කපන්න කියනවා. රජුරෝ බලාගෙන ඉන්නකොට රජුරන්ට තරම් කේන්ති. බිරින්දාව කල්පනා කරනවා අඬනවා වැළපෙනවා. අනේ මගේ පුතා මරන්න එපා. රජුරවන්ට කවුරුවත්ම කතා කරලා කියන්න කෙනෙක් නැද්ද? අනේ මේ අපරාධ කරන්න එපා රජතුමනි කියලා අන්තිම මොහොතේවත් කියන්න විදිහක් නැද්ද? ඉබඳු මිත්‍රයෝ ඇමතියෝ සුහදයෝ මේ රජුරවන්ට නෑ කියලා මම කල්පනා කරනවා කියලා.
බලවත් ලෙස හඬල වැළපිලා මේ දේවින්නාන්සේ ඇද වැටෙනවා. පින්වත්නි, කතා ප්‍රවෘත්තියේ අන්තිමට මේ රජ්ජුරුවෝ කරපු මේ මහා දුර්ගුණ ඉවසගන්න බැරුව 2,40,000ක් ඝන වූ පොල් පොළව සැලෙන්න පටන් ගත්තා. රජුරෝ හිටපු තැනම පොළොව පැලිලා විවර වෙලා ඇතුළට ඇදගෙන ගියා. අවීචි මහා නිරේ පැමිණලා ගිනි දැල් තුල දැවෙන්න පටන් ගත්තා. මේ කතා ප්‍රවෘත්තිය තව දීර්ඝව විස්තර වෙනවා අටුවාවේ. නමුත් දේශනා කරන්න වෙලාව නෙමෙයි. තව සූත්‍ර දේශනා ගණනාවකින් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් පින්වත්නි, කෝපේ තියෙන බියකරුකම. ඉතින් අදට ධර්ම දේශනාව වෙනුවෙන් වෙන් කරගන්නට පුළුවන් වෙච්ච කාලය නිමවටපත් වෙනවා. දහම් දේශනාවට සවන් දුන් පින්නැති ඔබ හැම දෙනාගේම ජීවිතයේ යම් තාක් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇද්දේ සියල්ල ඉෂ්ට කරගන්නට. අවම වශයෙන් කෝපයක් ඇති වුණාම වතාවක් දෙවතාවක් තුන් වතාවක් හිතලා නිසංසල තැනක හිත පවත්වා ගන්න තුරු තීරණ නොගන්නට අදිෂ්ඨානයක් කරනවා නම් මේ ධර්ම දේශනාවට දක්වන ලොකු අනුග්‍රහයක් ලෙස සලකනවා. පින්නැති ඔබ හැම දෙනාටමත් ඉෂ්ඨාරක්ෂක අනන්ත දේව මණ්ඩලයටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා සුඛී සුවපත් භාවය ලැබේවා. පරම ලෝතුරු නිවනින් නිවී යන ගමනට මේ කුසල ධර්මය පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාධු සාධු සාධු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්වනේ. ක්‍රෝධයේ නොයසේනම් කෝපයේ තිබෙන බියකරු භාවය කොතරම් සහ බුදුරජාණන් වහන්සේගේ තුන්කල් දකිනා නුවණ කොතෙක්ද? මම එහෙම කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අද අපට අපේ රටට අපේ රටේ පාලකයන්ට මේ කාලය තුලදී මේ පාලකයා වෙනුවෙන් කියපු බණක් මේ කියලා කියන්නට පුළුවන්. මේ පුද්ගලයන් වෙනුවෙන් කියූ බණක් මේ කියලා කියන්න පුළුවන්. එනිසා ශ්‍රී සද්ධර්මය නම් අකාලිකයි. ඒ උතුම් වූ අකාලික ධර්මයෙන් සැනසුණු ඔබේ සිත් සතන් තවත් සුවපත් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඒ උතුම් ධර්මය මෙත්නෙත් පාමුල හරහා සිතට දෙනන ආකාරයෙන් අනුශාසනා කරමින් ඔබට අපට ධර්මයේ ගුණයන්ම ඉස්මතු කොට පෙන්වා දෙන පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් අපි කෙටි විරාමයකට යමු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්. අපි නැවතත් මෙත්නෙත් පාමුලයේ ආරම්භ කරන්නේ ධර්ම සාකච්ඡාවටයි. අප සෑම විටම දෙවැනි පැය වෙන්කොට තිබෙන්නේ. එහිදීත් හැම විටම ධර්මානුශාසනාව අනුසාරයෙන් වගේම සමාජයේ අපි දකින දේවල් ඇසුරු කොටගෙන ඔබට ධර්මයෙන් හික්මෙන්නට හිත හදාගන්නට සහ ධර්මානුකූල ජීවිතයක් පවත්වාගෙන යන්නට උපදෙස් ලබා දීම අනුශාසනා අපේ හාමුදුරන් වහන්සේ ඇසුරේ ලං කර දීම තමයි අපේ අවශ්‍යතාවය පරමාර්ථය. ඉතින් මේ තුම අවස්ථාවට යොමු වෙන මොහොතේ නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ආරම්භයේදීම අපි උන්වහන්සේට තාමත් උන්වහන්සේට ඇතිව තිබුණු රෝග පීඩාවන් සම්පූර්ණයෙන් සුව නොවුවා. ඒ සඳහා ශල්‍ය කර්මයන් සඳහා සූදානම් වෙමින් සිටින කාලයක්. ඒ නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළ වහාම උන්වහන්සේ ඒ ශල්‍ය කර්මවලට ඒ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය විය යුතුයි. එය ලබන සතියේද ඊළඟ සතියේද කවදද කියලා කියන්නට බෑ. දිගින් දිගටම විටින් විට උන්වහන්සේ වෙනුවෙන් ප්‍රතිකර්මයන් සිදු වෙනවා. වෛද්‍යවරුන් පරීක්ෂණ සිදු කරනවා සහ ඒ අවශ්‍ය අවස්ථාවේදී උන්වහන්සේට ශල්‍ය කර්ම කිරීමටත් වෛද්‍යවරුන් නිර්දේශ කොට තිබෙන්නේ. නිසා කුමන හෝ අවස්ථාවක ඔබේ සහයත් උන්වහන්සේට හැම විටම අවශ්‍ය වේවි. එනිසා අපි හැමදෙනාම එකතු වෙලා මේ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ තව চিරාත් කාලයක් මෙලෙස මේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකමත් එක්ක ඒ තුල ජීවිතයකට මොනතරම් ආලෝකයක් ලැබෙනවාද කියන කාරණය බොහොම මෙත්සහගත හැඟුමින් හැමදෑම මෙත්නෙත් පාමුලෙන් අසරණ වුණු අපට කියා දෙන අපේ නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම මෙත්නෙත් පාමුලට පිවිසුම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අද මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව කෝපය පිළිබඳව, ක්‍රෝධය පිළිබඳව, වෛරය පිළිබඳව, ද්වේෂය පිළිබඳව කළ විග්‍රහයක් ලෙසනුයි අපට
අහන්නට ලැබුණේ මේ තුල බලන්න බුදුරජාණන් වහන්සේගේ තුන්කල් දක්නා නුවණ නැත්නම් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තිබෙන අකාලික භාවය මනාව වැටහෙන්නට වුණා. අපි ස්වාමීන් වහන්සේ මට අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඇසුරේම ධර්ම සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතුණා අපේ හැමදෙරනේ. අපි කියනවා කාලීන ධර්ම දේශනා කියලා. බොහෝ වෙලාවට එහෙම පුවරුවල සටහන් කරලා තිබෙන අවස්ථාත් අපි දකිනවා. සුමధుර කාලීන ධර්ම දේශනාව ශ්‍රවණය කරන. හැබැයි ඇත්තටම මේ කතාව අකාලික ධර්මයේ වුණාට ඒ කාලයට සුදුසුම නිසා ඒ වාක්‍ය යොදනවායි කියලා මට හිතෙනවා. අද ඔබ වහන්සේ මේ පෙන්වා දුන්නු නැත්නම් ඔබ වහන්සේ අද දේශනා කරපු මේ දේශනාව දිහා බැලුවත් කුදුමහත් සමාජයේටම ඒ ලෙසින්ම බලපානවා වගේම මේ පුජ්‍යලයන් ඉලක්ක කරගෙන මේ පාලකයන් ඉලක්ක කරගෙන එදා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාව දැක්කදෝ කියලා හිතන විදිහට තමයි දේශනාවේ කාරණා. වහන්සේගේ හිතු නැත්නම් වහන්සේගේ අදහස් නෙමෙයි ඉදිරිපත් වුනේ, සංකල්පනා නෙමෙයි ඉදිරිපත් වුනේ. වහන්සේ දේශනා කළේ ධර්මයේ තිබෙන ධර්ම කාරණාම. වහන්සේ පෙන්වා දුන්නේ ත්‍රිපිටකයේ සහ ජාතක කතා පොත් වහන්සේ තුල තිබුණු ධර්ම කාරණා. මේ සුමංගල ජාතකයේ මේ ස්ථානයේ මෙහෙම තියෙනවායි කියන අවස්ථාව වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. අපේ හැමෝටම මේ තුල පේන්නේ බුදුරජාණන් වහන්සේගේ තුන්කල් දක්නා නුවණ අප කෙරෙහි හැම පුජ්‍යලයා කෙරෙහි යොමු වෙලා තියෙනවාද කියලායි අපිට හිතෙන්නේ. ඇත්තටම අපි හඳුනන්නේ කොහොමද මේ ආශ්චර්යමත් උන්වහන්සේගේ ගුණය එය වර්තමාන සමාජයට කැඩපතක් වගේ පෙන්නනවා. මේ ධර්මය නම් අකාලිකයි, මේ ධර්මය අනිවාර්යයෙන්ම සත්‍ය වූ ධමයක් කියන කාරණේ නැවත නැවත ඔප්පු වෙනවා. සදහවත් වාසනාවන්ත පින්වත්නි, පින්නැති ඔබට භාග්‍යතුන් වහන්සේගේ තෙකල් දැක්ම ඇතැම් සූත්‍ර දේශනාවල අධ්‍යයතන සමාජයට නැත්තම් මේ අදාද අපි අත්දැකමින් සිටින අපි ජීවත් වන සමාජයට ගැළපෙන ආකාරයේ සූත්‍ර දේශනාවන් ඒ ආකාරයෙන්ම ස්ථානගත කරන්න පුළුවන් වර්තමාන සිද්ධි. එහෙම සූත්‍ර දේශනා තමයි බහුතරයක් තියෙන්නේ. ඒ නිසා ධර්මය අකාලිකයි. අනිත් පැත්තෙන් ජාතක කතා. දැන් අපි සුමංගල ජාතකයේ උදාහරණයක් වශයෙන් ගත්තත් හිතලා බලන්න අපි ධර්මපාල ජාතකය ගැන කතා කළා, චුල්ල ධර්මපාල ජාතකය ගැන. රජුරෝ තමන්ගේ දරුවට කරන අඩන්තේට මරා දාන මොහොත දක්වා. අන්න බලන්න රටේ පාලකයෙක් යම් කිසි කෙනෙකුට ඕඩර් එකක් දෙනවා නම් තමන් වටේ ඉන්න අයට ආවල් තැන්න ගිහිල්ලා ගහපන්, කොපපන්, කොටපන්, මරපන්, පොළොව වලින් පහර දීපන් කියලා ඒ අර මහා ප්‍රතාප කියන රජුරුවන්ගේ තියෙන දුෂ්ට ගතිය වගේ දුෂ්ට ගතියක් නැත්තම් ඒක කරන්න පුළුවන්. ඒතර මහා ප්‍රතාප රජුරුවෝ ඉඳලා තියෙන එදා විතරද? අදත් ඉඳලා ඉන්නව නේද මහා ප්‍රතාප රජුරුවෝ? හෙටත් ඉඳීවි. ඒක තමයි ධර්මයේ තියෙන හැබෑ තත්වය. කියන්නේ සත්‍ය දෙකක් නෙමෙයි, එකක්මයි කියන එකයි ඔප්පු වෙන්නේ. සත්‍ය එකක්මයි. අනිත් කාරණාව හරි ලස්සන දේශනාවක් මේ මහසුපින ජාතකයේ. මහසුපින ජාතකයේ තියෙන හීනදාසේ කොයි ඒවද අද වෙනකොට ඉෂ්ට වුණේ නැත්තේ. දැන් එදා රජුරෝ කලබල වුණේ හීනදාසයක් දැකලා රජයට ඒ කාලේ රජයට විපතක් කියලා හිතාගෙනනේ. කොසල් රජුරෝ බය වුණේ. එතකොට යාගයක් කරන්න ලෑස්ති වෙච්ච වෙලාවෙනේ බුදුරජාණන් වහන්සේ ළඟට යමු කළේ මල්ලිකා දේවිය. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ එක එක හීනේ තේරුවේ අනාගතයේ වර්තමාන කාලේ නේව රාජකාලයේ න භවිෂති. මේ රාජකාලේ නෙවෙයි අනාගත කාලයේ භවිෂති. අනාගත කාලයේම සිද්ධ වෙන දේවල් තමයි මේ 16ම කියලා තමයි පැහැදිලි කළේ, විග්‍රහ කළේ. ඒකෙන් අදහස් කරන්නේ ඉඟි වලින් භාග්‍යතුන් වහන්සේ අනාගතය දැක්කා කියන එකනේ. ඒක අතකින් මේ මල්ලිකා දේවිය වගේ දේවියක් හිටපු එකත් ලොකු දෙයක්. ඇත්තටම ලොකු දෙයක්. මිත්‍යාවටනේ වැටෙන්නේ. අද ඉන්න අයට එහෙමයි නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. රටක් හඬ නගලා ගෙදර ඵලයන් කියනවට වඩා ගෙදර උන්ද කියනවා නම් දැන් ඇති මේ නිന്ദා පහද විඳින්න බෑ උඹටයි මටයි ඔබේ දරුවන්ටයි ඔක්කොටම මේ නිසා වරෙන් ගෙදර. ලුණු හේකන හරි බත් පිට කාලේ ඉමු. හොරකම් කරපුවා නැත්තම්. එහෙම කියන බිරිඳක් හිටියා නම් මේ වෙනකොට ඔය රටේ අපවාද නිന്ദා අපහාද විඳින්නේ නැහැ නේද? මං කොහොමද අවන්නම් බහතෙයියුම් කියලා. එක දේවාල පස්සේ යන්නේ නැහැ. දේවාල පස්සේ යන්නේ නැහනේ. එතකොට මොනතරම් බුද්ධිමත් තීරණ ගත්තද? දැන් හිතලා බලන්න හුඟක් අත්දැකීම් සහිත මැති එමතුරු පස්සෙන් තියලා. මේ නිකන් කෑගොස්සන් ගහන කජු කිරි කොල්ලෝ ඉස්සරහට අරගෙන තරතුරු දීලා මෙරට තවත් අගාධයට නෙමෙයිද මේ ගෙන යන්නේ. මොකද බලාපොරොත්තු රටට සෞභාග්‍ය උදා වුණත් එකයි නැතත් එකයි මංකගේ ප්‍රමාණය ඡන්ද වැඩි කරගත්තොත් 130 ගාන 230 ගානද වැඩි කරගත්තොත් ඡන්ද ප්‍රමාණය මට එච්චරයි ඕන පාර්ලිමේන්තුවේ ඡන්ද වැඩි සංඛ්‍යාව කරගන්න බහුතරය බලාගෙන මගේ බලය රැක්තහවුරු කරගන්න පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක එහෙම නෙවෙයි. රට ගැන හිතන කෙනෙක් නම් මේ මං කතා කරන්නේ සිහින තෝරන තැන කිව්වනේ
සුදුස්සෝ පස්සෙන් බැඳලා කරත්තේ. නොසුදුසු නාම්බෝ ඉස්සරහට දාලා වේගෙන් උන් ඇදිලා යනවා. සුදුස්සෝ පස්සෙන් වැටි එනවා. පේනවා හැබැයි ඒක සෙට් එකම දැන් නාම්බෝ පැහැදිලිව පේනවා. දැන් සුදුස්සෝ ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා. සුදුස්සෝ පස්සෙන් ඉඳගෙන ඉන්නවා. තුන්වෙනි පේළියේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තුන්කල් දැක්ම නෙවෙයිද මේ? ධර්මය අකාලිකයි නේද? චතුරාර්ය සත්‍ය ගැන කියන්නම දෙයක් නෑ. චතුරාර්ය සත්‍ය කියන වචනේ කිව්වෙම අතීතයේ කෙනෙකුට මේක බොරු කියන්නත් බැරි වුණා, වර්තමානයේ බොරු කියන්නත් බැරි වුණා, මතු අනාගතයේ බොරු කියන්නත් බැරි වෙනවා. ඒ නිසා ධර්මය අකාලිකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නම කියන ඉලක්කයටත් වඩා කියන්නේ නිවන් දකින්නම කියන ඉලක්කයට එන්න කලින් මේ ඉන්න ජීවිතයේ අනාගතයේ බොහොම සතුටෙන් ජීවත් වෙන්න මාර්ගය කියලා. ඒ මාර්ගයේ ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ ප්‍රතිපත්ති මාර්ගයට යොමු කරවන්නේ. ඔව් දැන් ඔය අර පුතා ආරම්භයේදී මතක් කළා වගේ කාලීන කියන වචනේ වැදගත් වෙන්නේ අකාලික කියන වචනේ වැදගත්. කාලීන කිව්වොත් මේ කාලෙට විතරයි. කාලීන ධර්ම දේශනා කියන්නේ මේ කාලෙට විතරක් ගැලපෙනවා. මම කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. හැබැයි අපට දැනෙනවා ඒක කාලීනයි කියලා. ඒක කාලීනයි කියලා. ඒ කාලීන යන වචනෙන් අර අදහස් වෙන ගැඹුර ගත්තොත් එහෙම එකලටත් මෙකලටත් මතු කලටත් තුන් කාලයටම මේ ධර්මයේ සත්‍යමයි. හැම දහම් කාරණාවක් ගත්තාම කොතනින් අරගෙන බැලුවත් මේ කාරණේ දැන් මරට කෝදං ජත්වා සුඛං සේති කිව්වා. මොකක් දුරු කළාමද සුවසේ ඉන්න පුළුවන්. ක්‍රෝධය දුරු කළාම ඒක බුද්ධ කාලෙත් එහෙමයි. දැමුත් ක්‍රෝධයේ තියෙන කරට සැපසේ නින්දක් නැහැ කියන එක මම ඔප්පු කළානේ ටිකක්. එහෙමයි. ඉඩකඩ ලැබෙන විදිහට. එහෙමයි. තමන්ගේ අත්දැකීම් වලට ගන්න කියලා කිව්වනේ. ඉතින් ඒක මතු මත්තටත් එහෙමම තමයි. ඒකවල නෑ ඒ බණ මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා කියයි. දැන් මිනිස්සු මම මේ ජාතක කතා බොහොම කාලයකට පස්සේ තමයි ජාතක කතා ටිකත් මේ දවස්වල මේ දේශනා කරගෙන යන්නේ. නැත්නම් අපිට මේ ජාතක කතා හැල්ලුවට ලක් කරන්න පුළුවන්ද අපේ මේ බුද්ධ දේශනා නෙමෙයි එහෙම කියලා සමහරු කියනවා. අන්න ඒකම තමයි මාත්මී කියන්න හදන්නේ. මොකද ඕවා ජාතක කතා වලින් බණ කියලා වැඩක් නැහැ මේ කාලෙට කියන මිනිස්සු. දැන් මම මේ දේශනා ගණනාවක් කළානේ මේ ජාතක කතා මුල් කරගෙන. පුදුම ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රතිචාරයක් තියෙනවා. අපි හන්දරේ ජාතක කතා පොත් අලුතෙන් ගත්තා කිව්වා. ඔබ හන්දේ අහවල් කතාව කියලා කිව්වම ඒ කතාව තවදුරටත් රස විඳින්න නම් මේ පොත ගන්න ඕන හින්දා ඉලන්දාරි ළමයි කිව්වා ජාතක කතා පොත ගත්තා කියලා. ඒක හරි වටිනවනේ. සමහරු කියනවා මෙයා ඉතාමත්ම හොඳ උපදේශකයෙක්. මෙයාගේ උපදේශන නැත්තම් මෙයාගේ අදහස් එහෙම නැත්තම් මෙයා කරන දේශන අහගෙන හිටියට පස්සේ ගිහියන්ට සමහර අය කියනවා ඒක තමයි කාලයට වැදගත් වෙන්නේ කියලා. මට හිතෙනවා හොඳම උපදේශ රත්නය තියෙන්නේ ජාතක කතා පොත් වහන්සේ තුල. ජාතක කතා පොත් වහන්සේ තුල. දැන් අපිට නංගන් කියන්න ඉඩ කඩක් නැහැ. නැත්තම් අපේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කතිකාචාර්යවරයෙක් ඉන්නවා. එතුමා කතා කරන්නේම හැම ඉරිදටම හැම දම්සභා මණ්ඩපයකට වගේ ආරාධනා ලබනවා. එතුමා කතා කරන්නෙම ජාතක කතා වලින්මනේ. එතුමාට කියන්නේ නිවේදකයා කතිකාචාර්යතුමනි ජාතක කතාවකින් මේකට උදාහරණයක් දෙන්නකෝ කියලානේ. ඕන වෙලාවක උදාහරණයක් තියෙන ඕනම දෙයකට උදාහරණයක් තියෙනවනේ ජාතක පොතේ. මිනිසුන්ට තේරෙන්නෙත් ඒකනේ. අතනායකේ මෙහෙරත් මහත්මයා. මොකද එතුමා ඇත්තටම මේ පරණ පොතට පණ දුන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. ජාතක කතා පොතට. ස්වාමීන් වහන්සේලා ජාතක පොත ඉදිරිපත් කළා. පුරාණ කාලේ ඉඳලා ධර්මශාලාවේ ජාතක කතා පොත එක්තරා රිද්මයකට කියන ඔය ඔබ වහන්සේ කියන තැන සමා වෙන්න මට දැන් මම මැදින් කතා කරා. දැන් ඉස්සර ජාතක කතා පොත් වහන්සේ අරමුණු කරලා තමයි දේශනාවල මාතෘකාව. නැත්නම් ජාතක කතා පොත් වහන්සේ තමයි ධර්ම දේශනාවක එදා දේශනාවට හේතු වන සාධකේ. හැබැයි ඒක ටික කාලයක් යනකොට නැති වුණා. සූත්‍ර දේශනාව එක හොඳයි. ඒ වගේම අභිධර්මය දේශනා කරන්න පටන් ගත්ත ඒකත් හොඳයි. ඒ වගේම විනය යම් කාරණා පිළිබඳ පැහැදිලි කිරීම සිදු කරන්නට අනුශාසනා සිදු කරන්නට ස්වාමීන් වහන්සේ පෙළඹුණා. ඒකත් හොඳයි. ජාතක කතාව කියන එක මදිකමක් දෝ කියලා හිතලා අත්හැරුණ අවස්ථාවක් තිබෙනවා අපේ හාමුදුරනේ. ඒ අඩුව මකන්නට පුළුවන්කම ලැබුණා. හුඟක් ඒ අදහස වෙනස් කරන්නට මේ ජාතක කතා අටුවාව ලියුණාට පස්සේ. දැන් ජාතක පොත පෙළ දහමෙන් ජාතක පොත ගත්තාම කතාවක් විතරනේ ඒකේ ගියේ. ඒතර ඒකේ අර කියපු සූත්‍ර දේශනාවට ඇතුළත් අභිධර්ම දේශනාවට ඇතුළත් දහම් කරුණු තියෙන විත්‍යක් මතු කරගන්න උඟක් දෙනෙක් අපහසුත් වුණා. ඒ කියන්නේ අට කතාවෙන් පුළුවන් වුණා. අවජ්ජමානං කිව්වොත් ඒ අවජ්ජමානං කියන වචනයට අටුවාවේ දීර්ඝ ධර්ම විග්‍රහයක් තියෙනවා. එතකොට ජාතක කතාව කතන්දරයක් විතරක් නෙමෙයි. ඒ තුළ සූත්‍රයක් තියෙනවා. සූත්‍ර කියන්නේ ක්‍රමයනේ. එහෙමයි. සූත්‍ර කියන්නේ ක්‍රමය. විනය කියන්නේ ක්‍රමය අනුව හික්මීම. අභිධර්ම කියන්නේ ඒ අනුව ලබන අවබෝධය.
සූත්‍ර විනය අභිධර්ම කියන එක කෙටියෙන් කියන්න කිව්වොත් ඔව්. දැන් සමහර අය කියනවනේ අභිධර්මයක් ඕනේ නැහැ. සූත්‍ර තිබ්බ නෑ ක්‍රමේ තිබ්බට වැඩක් නෑනේ. සමහර අය කියන සූත්‍ර වැඩකුත් නැහැ කියලා. සූත්‍ර දැන් අපි උයන පිහෙන ක්‍රමලයිස්තුවක් තියෙනවා අපි අතේ. බඩුත් තියෙනවා. නමුත් ඒ අනුව සක්‍රිය වෙන්නේ නැත්නම් ඉදෙන්නේ නැහැ කෑමක් වැඩක් හැදෙන්නේ නැහැනේ. සූත්‍රය අනුව ලබා ගන්න ශික්ෂණය ක්‍රමවේදය හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙලා ඒ අනුව ලබන අවබෝධය අභිධර්මය. ඔය ටිකම තමයි මේ ත්‍රිපිටකේ පුරාම තියෙන හොඳ නිරීක්ෂණයකින් බැලුවොත් සූත්‍ර විනය අභිධර්මන කුමක්ද කියලා ඕකමයි තියෙන්නේ. ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්මයේ කියන්නේ ක්‍රමයයි හික්මවා එය යොදා ගැනීමයි ඒ යොදා ගැනීමේ ප්‍රතිඵලය. මේ පුදුම දෙයක් මේ ධර්මයේ ඕනම තැනකට ගලපන්න පුළුවන්කම තියෙන දැන් අපි අහලා තියෙනවා ත්‍රිපරිවට්ටය කියලා එකක්. සත්‍ය කෘත්‍ය කෘත. සූත්‍ර කියවන්නේ ඇයි? මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනයක්මයි ඒ නිසා මේ සත්‍යයක්මයි කියලා තේරුම් ගන්න. ඔව්. එතකොට ඒක ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල තියෙන කොතනද විනේ? කෘත කිව්වේ ඒක ක්‍රියාත්මක කරන ප්‍රතිඵලය ඒක තියෙන්නේ අභිධර්ම. මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? මිනිස් సంతානය තුල. මේක තියෙන්න ඕන බාහිර වශයෙන් වර්ග කරගත්ත පොත් පෙළක් තුල නෙවෙයි. නමුත් මේ පොත් පෙළට අන්තර්ගත කරලා තියෙන්නේ සත්‍ය කෘත්‍ය රුත කියන පියවර තුනමයි. ඒක තමයි තාමත්ම ගෞරවයෙන් අපි තේරුම් ගත යුත්තේ. ත්‍රිපරිවට්ටයක් මේ තියෙන්නේ. කෙනෙකුට අහන්න ඉතින් මේ ත්‍රිපරිවට්ටයෙන් එක වට්ටයක් නැහැ කියලා කියන්නේ. කවුරු හරි කියනවනම් මොන තරම් දුර්වල මානසිකත්වයක් තුළ ඉඳගෙනද ඒ බඳු අදහසක් ඉදිරිපත් කරන්නේ. මුල නැතුව අග තියෙන්නෙත් නැහැ. මුල ක්‍රියාත්මක නොවුනොත් අගක් නැති වෙන්නේ නැහැ. ඇත්තටම ඒකයි මම කියන්නේ. ක්‍රමවේදයේ තියෙනවා, ක්‍රමය අනුව හික්මීම තියෙනවා, හික්මීම තුළ අවබෝධය තියෙනවා. ආපහු කිව්වොත් ඕනතරම් මේකට පෙළ ගසන්න පුළුවන්. ශීලය සූත්‍රය තුළින් ශීලය උපද්දවනවා. එහෙමයි. විනය තුළින් සමාධිය වඩනවා. ප්‍රඥාව අභිධර්මයේ තුළින් අවබෝධය ලැබෙනවා. සීල සමාධි ප්‍රඥා. ඒක නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන කියලා ඇහුවොත් ත්‍රිපිටකය පිළිබඳ පාරප්‍රාප්ත දැනුමක් ඇති ඕනම වියතෙක් මේකට එකඟ වෙයි. ත්‍රිශික්ෂාව තමයි මේ තියෙන්නේ. ත්‍රිශික්ෂාව මේ තියෙන්නේ. ත්‍රිපරිවට්ටය මේ තියෙන්නේ. ආදි කල්යාණ ඔකොටෝම ඉස්සෙල්ලා මුල සූත්‍රය යහපත් වෙන්න ඕනේ. ඒ සූත්‍ර දේශනාවල් නිරවුල් අලුත් ඒවා එකතු කරන්න බෑ සූත්‍රවලට. එහෙමයි. ආදි කල්යාණයි, මජ්ජේ කල්යාණයි විනය, පරියෝසాన කල්යාණයි කෙලවරට ගියක් කියලා සතුට වෙන්න පුළුවන් ඒ අභිධම්මික ඥානය. ඒක මේ පොතේ තියෙන අභිධර්ම සිත මෙච්චරයි චෛතසික 52 කියන මේ කටපාඩම ඕ විග්‍රහ කිරීම නොව. ඊට වඩා බොහොම පෘතුල තැනකට හිතගෙන යන්න තියෙන එකක් මේ ත්‍රිපිටක ධර්මය කියන්නේ. ත්‍රිපිටක ධර්මයේ පොතේ අකුරක්වත් බැරි වුණත් කමක් නැහැ කෙනෙකුට. හිතේ ක්‍රියාත්මක වෙලා නැහැ. පරණ අපේ මිනිස්සු තුළ හිතේ ක්‍රියාත්මක වෙන ධර්මය. ඒ කියන්නේ අපි හඳුනන්නේ දැන් ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් ත්‍රිපිටකය කටපාඩම් කර ගැනීම අවශ්‍යම නැහැ. දැන් මම පුතා මගේ අර පොටිල ධර්මදේශනාදී පොටිල හාමුදුරුවෝ ගැන කිව්වනේ. හිස්පෝටිල කියලා කිව්වා. හිස්පොටිල එතකොට එතන සූත්‍ර විනය අභිධර්ම පාඩම්කම තිබුණා. නමුත් තේරී ගාථා ගැන කල්පනා කළාම කිසිම උපාධියක් නැති ත්‍රිපිටකේ කටපාඩම් කරගත්තේ නැති අය රහත් වෙලා නැද්ද? දැන් අපි සරලම තැනකට එමුකෝ. එදා මට්ට කුණ්ඩලිය. දැන් එතනට ගිය බුදුරජාණන් වහන්සේ ගිය ඡායාව දැකලානේ තුන් වරස්තියටපත් වෙන්නේ. ඔව්. එතකොට මේ ත්‍රිපිටකය කියවලා නෙමෙයි. නෑ දැන් ඒකයි තේරී ගාථා කියවම තේරෙනවා. මේ වංගෙඩි මෝල් ගහින්ද තුන්කුතු සැමියාගෙන්ද මිදුලෙමි කිව්වා රාත් වුණා. මේ ඊටාම චූටි කොටසක්. දැන් සංයුක්ත නිකායේ අරහන්ත වර්ගය කියලා එකක් තියෙනවා. සංයුක්ත නිකායේ අරහන්ත වර්ගයට ගියොත් ඒ අරහන්ත වර්ගයේ පුරාවටම තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි සූත්‍ර දේශනාවක් දේශනා කරන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට කියනවා මහන ඔබ දිනුවද කියලා. භාග්‍යතුන් වහන්සේ අඥානත මේ වචනයෙන් පරුෂ බෙනමින් ඒකාන්තයෙන් Tamanට ජයකයි හංගි. මෝඩයා කැත වචන කියමින් අරුප කියමින් Taman ජයග්‍රහණය කරා කියලා හිතනවා. ඉවසීමේ ගුණ දන්න යෝග යම් ඉවසීමක් වේද ඒ ඔහුට ජයක්ම වේ. මේ බණ ටික ඇහුව අසුන්දරික භාරද්වාජයා භාග්‍යතුන් වහන්සේට කියනවා මම පැවිද්දෙක් කොට සලකන්න. මේ අරහන්ත වර්ගයේ පුරාවටම තියෙනවා මේ සූත්‍ර දේශනාවක කියන්න හිතාගෙන හිටියේ. එහෙමයි. කාලේ ඉදිරි දේශනක හරි කරන්න ඕන හරි වටිනවා. ඒ කියන්නේ කොයි මොහොතකද කියන එක අපි දන්නේ නැහැ මේ අවබෝධයට අපිපත් වෙන. දැන් පරුස වචන කියාගෙනනේ ආවේ අසුන්දරික. ඔව්. මොකද අසුන්දරික භාරද්වාජ කියලා කියන්නේ භාරද්වාජ බ්‍රාහ්මණයාට කේන්ති ගිහින් තිබුණා භාරද්වාජ ගෝත්‍රිකේ බුදුහාමුදුරගේ ශ්‍රාවකෙක් වෙච්ච එක ගැන. ඒ අරහන්ත වර්ගයේ පුරාම තියෙන ඒ ටික.
එතකොට මේ බැනලා ඉවරලකොට තමයි අහන්න ඔබ දිනුවා කියලා හිතනවද දැන්? අපේ ගෝලයෝ ආගමට අරගෙන. ඒකත් හොඳ අදහසක් නේ ආගමට ගන්නවා කියන එක. ඔබ දිනුවා කියලා හිතනවද දැන්? බුදුහාර කියනවා ඕක නෙවෙයි දිනිල්ල. ඔය උඹේ පරස වචන තියනවා නේද? ඒක ඉවසාගෙන ඉඳීම තමයි බොල දිනිල්ල. ඒ ජයග්‍රහණය මං ජයග්‍රහණය කොල්ල තියෙනවා. ඒක අහපු අසුන්දරික භාරද්වාජ අන්තිමට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊතා මැනවි මම පැවිදි උපසම්පදා වෙච්ච කෙනෙක් හැටියට පිළිගන්න කියලා උන්වහන්සේ රහත් වුණා. දැන් රහත් උනේ ත්‍රිපිටකේ කටපාඩම් කරුවද ඉඳගෙන. දැන් යම් කෙනෙක් හිතුවොත් එහෙනම් මොකටද ත්‍රිපිටකේ වැඩක් නැහැනේ. ඔව් වර්තමානයේ අපට මාර්ගය තේරුම් ගන්න බෑ බුදු කෙනෙක් නැහැනේ. ඒ කියන්නේ අපිට උග්ගටිතඤ්ඤ පුද්ගලයන් බොහෝ වෙලාවට අඩුයි බුදුරජාණන් වහන්සේ අභිමුව ඉන්න අපිට අවස්ථාව නැති නිසාද මේ? නැති නිසා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නේ නැත්තන්ට ත්‍රිපිටක ගැන දැනුමක් ඕන නැහැ. වර්තමානයේ ත්‍රිපිටක ගැන දැනුමක් හැමෝටම ඕන නැහැ කියලා මම මේ කියන්නේ. හරියටම මාර්ගයේ තේරුම් කරගන්න පුළුවන් උත්තමයන් වහන්සේලා තුල සූත්‍ර පිළිබඳ අවබෝධඥානයත් විනය පිළිබඳව අධ්‍යක්ීම් සහිත ශික්ෂණයත් ඒ තුලින් ලබාගත් ප්‍රඥා ශික්ෂණයත් නිවැරදිද කියලා බලන්න උන්වහන්සේලාට ත්‍රිපිටකේ ගලපන්න වෙනවා. ත්‍රිපිටකේ ගලපල බලලා උන්වහන්සේගේ අධ්‍යක්ීම් සමග සසඳලා ආන්ගේ දේශනාව ලෝකෙට දේශනා කරාම ඒ හැමෝටම දැන් අපි පැවිදි ඇත්තන්ට සලකන්නේ ඇයි? ඔබ වහන්සේලා ගිහි ගෙදරින් ඉවත් වෙලා විවේක සුවයෙන් ත්‍රිපිටකය හදාරමින් මාර්ගයේ තේරුම් ගනිමින් මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරන්න වෙහෙස දරමින් වැඩ ඉන්න ඕනේ. අපටත් මාර්ගය කියලා දෙන්න ඕනේ. ඔබ වහන්සේලා නිකන් ඉඳලා අපට නිකන් බණ කියලා බෑ. ඔබ වහන්සේලා අත්දැකීමෙන් බණ කියන්න ඕනේ. එහෙමයි. ඒක තමයි හොඳ. ඔබ වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් බණ කියන්න ඕනේ. මේ දායකයා වචන මොකුත් කතා නොකරට දායකයා දන් දෙන එකේ තියෙන අභිරහස තියෙන ඔතන. ඒ උත්තම ගුණයටයි දන් දෙන්නේ. ඒ උත්තම ගුණයටයි දන් දෙන්නේ. ඒ කියන්නේ ස්වාමිනී අපට ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ඉන්න බෑ අපි ගිහියෝ. අපට දහසක් වැඩ තියෙනවා. හැබැයි ඔබ වහන්සේලා අවබෝධයෙන් කියන දේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් කියන දේ අපිට නික්මෙන් මේ නිමග්න වෙන්න පුළුවන්. පුළුවන් නම් එදා ඉඳලා අද දක්වා මිනිසුන්ගේ ජීවිතයට සාසම්බන්ධ වෙන බණ ටික කියාගෙන යන්න පුළුවන් වුණා නම් අභිධර්මයේ නැතුව අභිධර්මයෙන් වචන කියන්න නරකයි. නමුත් අභිධර්මයෙන් දේශනා කරන්න ඕනේ. ඒක සරලව කියලා දෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ ජීවිත අත්දැකීම් වලට සම්බන්ධ කරලා කියලා දුන්නාම ඒක තමයි එයාගේ අභිධර්මය. එයාගේ අවබෝධය හැටියට. පැහැදිලිද? දැන් ක්‍රියාසිත විපාකසිත කියලා කියමුකෝ. ක්‍රියා විපාකසිත කටපාඩම් කරවන්න බෑ සාමාන්‍ය මිනිසුන්. ආන් අර දන් දුන්න නැත්තඳ මේ විපාක ලැබුණා. අන්න ක්‍රියා විපාකසිත. ඔයාව ජීවිතේ ඔයා සතු දේවල් දීලා ඔයාට ඊට වඩා හොඳ ඒවා ලැබිලා නැද්ද ජීවිතේ කියලා ඇහුවොත් එයාට ක්‍රියා විපාක දෙක සිද්ධ වෙනවා. පෙනෙනවා ප්‍රත්‍යක්ෂයෙන්. එහෙනම් එයාට පෙළ දහම ගැන අවබෝධයක් ආවා කියන එකනේ දෙකේ තේරුම. දැන් මේ අපිට හම්බ වෙනවනේ එහෙම ධනය බලය එහෙම තියෙන බොහෝ පිරිස්. ඔව්. සත්ගුණවත් මිනිස්සු. එයාලගෙන් ඇව්වහම එයා බොහෝ දෙනෙක් කියන අපේ හඳුනනේ මම දුන්න නිසා තමයි මට ලැබුණේ කියලා. හරිනේ. ඉතින් ඒක පාදක කරගෙන අපි ඒගොල්ලන්ට උගන්වන්නේ මොකද්ද? අපි ඒක අනුමත කරමින් කියලා දෙනවා. බණ කියනකොට අපි කියලා දෙනවානේ සුවන්නතා සුස්සරතා සුසන්තහන සුරූපතා ආදිපච්ච පරිවාරෝ සබ්බං ඒතෙර ලබ්භති. සුවන්නතා මනා පැහැයක් මනා කටහඬක් මේවා කෙනෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ පෙර දන් දීපේ ආනිසංස. එහෙමයි. ඔයාට පුළුවන් වුණා නම් රට ජයග්‍රහණය කරන්න. ඔබ දිහා වරක් නොම දෙතුන් වතාවක් අනිත් අය බලනවා නම් ඔබේ හඬ ඇහුම්කන් දෙන්නට ආසයි නම් ඔබ කියන දේ වැටහෙනවා නම් අකුරින් අකුර ඔබට හොඳට වචන සද්ද වෙනවා නම් පෙර කරන ලද පුණ්‍ය ශක්තියින් දන් දුන්නා විතරක් නෙමේ අනුන්ව අගය කරන්න තියෙන තැන හදවතින්ම අගය කරනවා. ඒ කියන්නේ ක්‍රෝධයේ හිතේ හිර කරගෙන ඊර්ෂ්‍යාව හිතේ පුපුරු ගසා තියාගෙන නෑ මට වඩා තව කෙනෙක් කීර්තිමත් වෙනවා නම් අන්න ඒ කීර්තිමත් වීම ගැන හදවතේ සතුට වෙනව නේද? අනේ කොච්චර එකක්ද කියලා හිතනව නේද? හිතනවා විතරක් නෙමෙයි කියනව නේද? ඒ බඳු අයට මහා නිර්මල සුවඳ මුවක් හිමි වෙනවා. ඒකට තමයි සාදු සාදු කියන්නේ. ඉතින් බලන්න මේ ධර්මය කොතරම් ප්‍රායෝගිකද කියන කාරණය. මහා ලොකු ධර්මයක් හොයාගෙන අසීමිත කැපකිරීමක් කරන්න අපිට අවශ්‍ය නැහැ. අපි ඉන්න ජීවිතේ මේ කියන දහම් පදයක් දෙකක් ක්‍රියාත්මක කළත් ඒකේ දිට්ඨ ධම්ම වේදනීය සුඛ විපාක තියෙනවා අපිට. ඔව්. දැන් ගැඹුරු ධර්මදේශනාවන් අහන්නට ප්‍රිය පිරිසක් ඉන්නවා. ඔව්. වැටහෙන පිරිසකුත් ඉන්නවා. අපි උද්ගටිතඥයි කියමුකෝ. ඉතා සීමිත පිරිසක්නේ. බහුතරයක් ඉන්නේ ගැඹුරු බණ තේරෙන්නේ නැති අය. කතා කරන භාෂාවෙන් යමක් කිව්වොතින් හොඳට වැටහෙන අය. ඒ නිසා අපි ඉලක්ක කරන්න ඕන කවුද? බහුතරය. ඒ බහුතරය වෙනුවෙන් යම් දහමක් දේශනා කරන්න පුළුවන් නම් වර්තමාන කාලේ උඟාක් මේ ගැඹුරු දහම් දේශනාව තුළ සීමිත පිරිසක් සතපනවාට වඩා
සරල තැනිනොත් අර තැනට යන්න පුළුවන් නම් ප්‍රධාන මාර්ගයේ යන්න පුළුවන් යම් කිසි විලකට පොකුණකට ඊට වඩා ළඟ අතුරු පාර තියෙනවා නම් අතුරු පාරේ යන්නත් පුළුවන්. කොතනින් ගිහිල්ලා පොකුණෙන් පිපාසය සංසිඳනවා නම් එච්චරයි වෙන්න ඕන. එහෙමයි. අපේ හඳුරන්නේ දැන් අපි අර ක්‍රෝධය ගැන, ද්වේෂය ගැන, කෝපය ගැන වහන්සේ සිහිපත් කළ නිසා සහය වර්තමාන තත්කාලීන සමාජයට ඒක බද්ධ කරපු නිසා මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා අපේ හඳුරන්නේ. දැන් පාලකයන්ගේ වැරදිවල විපාකය ඇයි රටටම හැමෝටම විඳින්න සිදු වෙන්නේ අපේ හඳුරන්නේ? ඒ පුද්ගලයාට විපාක හිමි වියුත්තේ ඒ පුද්ගලයාටනේ. ධර්මයේ එහෙම නේද තිබෙන්නේ? කුදු මහත් සමාජයේටම යම් පාලකයෙක් හෝ පාලක පන්තියක කරන්නා වූ වැරදි නිසා එහි විපාකයේ මුළු මහත් රටක් විඳින්නේ ඇයි? ඒ ධර්මයේ බොරු වෙනවද එතකොට? නෑ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඒක. රාජ්‍යරෝ අධාර්මික වන කල්හි මැති ඇමතුරු අධාර්මික වන්නේය. මැති ඇමතුරු අධාර්මික වන කල්හි අනිකුත් මිත්‍ර අමාත්‍යයෝ අධාර්මික වන්නේය. ක්‍රමානුකූලව රටවැසියෝද අධාර්මික වන්නේය. එසේ අධාර්මික වන් කල්හි රට අශ්‍රීක වන්නේය. සශ්‍රීක භාවයෙන් පිරිහෙන්නේය. දේවතාවෝ කම්පා වන්නේය. දේවතාවෝ ශාප කරන්නේය. තුන්බියෙන් රට ඇලලී යන්නේය. අද මේ වෙනකොට මේ අත්දැකීම නැද්ද? ඒ කියන්නේ පටන් ගන්නම තියෙන්නේ පාලකයාගේ තැනින්. පටන් ගැනීම පාලකයාගේ. ඒ නිසාම තමයි දේවෝ වස්සතු කාලේන කියන ගාථාව හරි ජනප්‍රිය. රාජා භවතු ධම්මිකෝ. රාජ්‍යරුවෝ ඒකාන්තයෙන් ධාර්මික කෙනෙක් වෙන්න ඕනේ. රාජ්‍යරුවෝ ඒකාන්තයෙන් ධාර්මික කෙනෙක් වුණොත් තමයි එතනින් පහලට ශ්‍රාවය වෙන්නේ, ගලාගෙන යන්නේ ධාර්මික ගුණ. අපේ හොඳ ධාර්මික ගුණත් කියලා දෙන්නකෝ. මිනිසුන් තුලත් මේක වැඩෙන්නට ඕන. සමහරු හිතන් ඉන්නවා අපි කාටවත් කරදර නැතුව පැත්තකටලා හිටියාම ධර්මානුකූලයි කියලා. නැත්තම් අපි කාගේවත් දේවල් හොයන්න ගියේ නැත්තම් අපි හරි කියලා. එහෙමද හිතන්නට ඕන. නැත්තම් ධාර්මික ගුණයන් තුල මොනවද ඉස්මතු වෙන්න? රජ කෙනෙකුට ආත්මාර්ථයට ඉඩක් ඇත්තෙම නැහැ. පරත්තම් පටිබජ්ජත. පරාර්ථයමයි හැසිරෙන්න වෙන්නේ පාලකයා. ඒ පාලකයා පරාර්ථයේ හැසිරෙනකොට ඒ පාලකයාගේ ආදර්ශ ගන්න මිනිස්සු තුල සතර සංග්‍රහ වස්තුව නැමතු ගුණය වැඩෙන්න පටන් ගන්නවා. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් රාජ්‍යරුවෝ බොහෝ දේවල් දානය කරන්නට ඕන, ප්‍රදානය කරන්න ඕනේ. ජනතාව වෙනුවෙන් කැපවීම කරන්න ඕන කියන කනේ දානය කියන්නේ අත්තරිනවා, කැප වෙනවා. ඒ කියන්නේ ගන්න ලෝන් එක රටේ සුබසිද්ධිය වෙනුවෙන් ඒ අදාළ ශක්්‍යතා වාර්තා අධ්‍යයනය කරලා ඒකට ඔබින විදිහට ආයෝජනය කරනවා මිසක් තමන්ගේ මඩියට දාගන්න එක නෙමෙයි කරනවා. අපේ වෙලා තියන්නේ මොකක්ද මේ වෙනකොට? අපි හිතමුකෝ විදේශීය වශයෙන් සේවය කරන අය ඉන්නවනේ. ඒගොල්ලන් අපිට එවන මුදලින් 175ක්ම ගසා ගන්න කොතනින්ද? ඉහළ තැන ඉන්නේ. ඒ නිසා නේද මේ ශක්්‍යතා වාර්තා හරි හැම එකක්ම සපයන්න වෙලා තියෙන්නේ. ඒවා තියෙන දුර්වලතා ප්‍රතිපක්ෂ විසින් ඉදිරිපත් කරන්න අවශ්‍ය පසුතල හැදිලා තියෙන ඕන නිසා නේද? එතකොට බණපොතේ උගන්වනවා ලාභාංශ කියලා જાතියක්. බණපොතේ තියෙනවා මේ. බණපොතේ තියෙනවා. එතකොට සේවකයා ස්වාමියා සේවකයාට ලාභාංශ බෙදිය යුතුයි. ස්වාමියා ඒවා ගසා කාලා සේවකයා වරවට්ටනවා නම් සේවකයාට තම තේරුණොත් වැටහුණොත් අපිව මු රවට්ටනවා කියලා උන් කැරලි ගහන එක වළක්වන්න බෑ. ඒ තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙනවා. බණපොත කියවුවනම් පාලකයා ඔය දේවල් කරන්නේ නෑ. එතකොට ඒ දානේ ඊළඟට ප්‍රිය වචනේ කොච්චර ඉදිරිවාදුකම් කරන කෙනෙකුට උනත් ආවේගශීලීව කැත වචන කතා කරන්න පාලකයාට අයිතියක් නැහැ. ජනතාවට සේන්දු විය යුතු ජනතාව එකිනෙකා කෙරෙහි ප්‍රිය වචනින් කීරෝධකී භූත අඤ්ඤමඤ්ඤම් පේචක් උහි සම්පස්සමානෝ විහෙරති කියලා කිව්වා. කිරිදියර වගේ එකිනෙකට පෑහි ජීවිතයක් ගත කරන්න ඕන ජනතාවයි පාලකයයි දෙන්න. අර්ථචර්යාව අඩියක් තිබ්බත් ඒක අර්ථවත් විදිහට. තීරණයක් ගත්තත් සාකච්ඡාවක් කළත් අර්ථවත් විදිහට. තව කාගේවත් ජීවිතවලට පීඩාවක් වෙන විදිහට තීරණ ගත්තොත් ඒ පාලකයාගේ ලක්ෂණය නෙමෙයි. පාලකයා හැමෝටම සමානව කටයුතු කරන්න ඕනේ. සමානතාවයෙන් බලන්න ඕනේ. මගේ පවුල, මගේ අය, මගේ කාර්ය මණ්ඩලය, එහෙම නැත්නම් මට ඡන්දෙ දෙන්න ඉන්න මගේ බහුතරය එහෙම කියලා හිතන්න බෑ. මගේ පවුලේ අයට වෙනයි, පිට අයට වෙනයි. මගේ පක්ෂය අයට වෙනයි, පිට අයට වෙනයි. මෙහෙම බලන නිසා තමයි පාලනය අවුල් වෙලා තියෙන්නේ, අසාර්ථක වෙලා තියෙන්නේ. ජනතාව ඉදිරියේ ලැජ්ජාවටපත් වෙන්න වෙලා තියෙන්නේ. තමන්ගේ මඩිය හා තමන්ගේ අයගේ මඩි පුරවන්න උදාරණ වෑයමේ. එහෙම නැතුව සාධාරණතාවය, යුක්ති සාගතතාවය කියන එක පාලකයෙක් තුළ තියෙනවා නම් කවදාවත් මේක වෙන්නේ නැහැ. අපි දැන් මේ කියන කාරණා අනාගත පාලකයන්ට වැදගත් වෙන කාරණා. මේවා මම හිතන්නේ අහගෙන ඉන්න අය පුළුවන් නම් සමාජගත කරන්න. Facebook නැත්තම් මුහුණු පොත හරහා
මේවා සමාජගත කරන්න. මෙන්න ධර්මයේ තියෙනවා මෙන්න මේ වගේ කාරණාවක්. ධර්මදේශනාව තුළ අපි කැටවල හාමුදුරුවෝ කිව්වා මෙන්න මේ බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙන. ඒක මේ වර්තමාන සමාජයට ගැලපෙනවා. මේක නැති නිසා තමයි මේක උනේ. මේක තිබුණා නම් මෙහෙමයි වෙන්නේ කියලා කියන්න පුළුවන්. මේක සමාජගත විය යුතුයි. මොකද අද වර්තමානයේ අපි දකිනවා වැඩි වශයෙන්ම මිනිසුන් අතරට යන්න තිබෙන මාධ්‍ය තමයි සමාජ මාධ්‍ය. ඒ සමාජ මාධ්‍ය තුළ මේ වගේ දේවල් සංසරණය වීම තුළ අර කුණු කුහක ක්‍රෝධ වෛර කෝපේ ඉස්මතු වෙන තත්වය යම් තරමකට හෝ සමනය කරලා නිවීම නැත්තම් සැනසීම උදාපත් කරගන්න එකත් හේතුවක් වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා. ඔබේ අතේ ලොකු වගකීමක් තිබෙනවා. අපේ අතේ ලොකු ශක්තියකුත් තිබෙනවා. ඒ තමයි අතේ තිබෙන මේ ජංගම දුරකථනය. ජංගම දුරකථනයෙන් යහපත් දේ හැම විටම වපුරවන්න. යහපත් දෙයට හැම විටම යොමු වෙන්න. ක්‍රෝධය කියන එක තුල අර දෙපැත්ත කැපෙන ආයුධය වගේ අපිමයි තුවාල කරගන්නේ. අපිටමයි හානිය සිදු වෙන්නේ. හැබැයි මෛත්‍රිය කියන වචනය තුළ අපටමයි සැනසීම උදාපත් වෙන්නේ. මුළු මහත් සමාජයටමයි සැනසීම උදාපත් වෙන්නේ. ඒ නිසා මේ මෛත්‍රියට හිත යොමු කරන්නට පුළුවන් අවැසි මාර්ගයක් අපේ අතේ තිබිලත් අපි ඒ සඳහා යොමු නොවීම තුළ කබලෙන් ලිපිට වැටෙන්නට තිබෙන අවස්ථාව වැඩි. ඒ නිසා මේ தත්ත්වය වටහාගෙන හඳුනාගෙන ධර්ම මාර්ගයේ හැසිරීම තුළ රටටත් අනාගතයේ පිළිබඳව සුබ සිහින දකින අපිටත් යහපතක්මයි වෙන්නේ. අපේ හැමදෙරෝනේ සමහරු රට රකින්න රට නංවන්න හිතනවට වඩා අපි දැන් මේ අද කතා කරපු කාරණාත් එක්ක අපි දකින දේවල් එපේ කතා කරන්නේ. ඒ නිසා මම මේ අහන්නේ සමහරු රට රකින්න රට නංවන්න හිතනවට වඩා පුද්ගලයෝ රකින්න ආරක්ෂා කරන්න තමන්ගේ ශක්තිය දෙනවා නම් ඔහු අන්ධබාල පෘථග්ජනය. මේ මුග්ධ ක්‍රියාව තුළ මරණින් පස්සේ ඔහුට මොන වගේ තත්ත්වයක්ද හිමි වෙන්නේ? මේවා අපේ සමාජයේ දැනගත යුතුයි. ඒ සඳහා පොඩ ඇහැරලා බලන්නට ඕන කාලයක්. මහා ප්‍රතාප රජුරවන්ට වෙච්ච එක තමයි පරලොවදි වෙන්නේ. අනිවාර්යයෙන්. ඒක හැබැයි මැරිලා යන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතේ කවදා හරි දවසක මරණ මංචකයේ සතියක් ඉඳ සිද්ධ වුණත් පණ අදිමින් මා කරපු අපරාධ මේවා කියලා මතක් වෙන්න පටන් ගන්නවා. කවදාවත් සත්‍ය හැමදාම හිතේ වුණත් වහගෙන ඉන්න බෑ. මේ පපුවස්සෙන් තමන් අපරාධයක් කළොත් ඒ සත්‍ය ඒකාන්තයෙන් මතුවෙන දවසක් තියෙනවා. ඒ නිසා ඔහු ගත කරන්නේ නිරන්තරයෙන්ම අසහනකාරී ජීවිතයක්. මරණ මංචකයේදී ඉතා භයානක තත්ත්වයක්. දැන් තමන්ගේ ආශ්‍රිතයන් වේවා තමන්ගේ පරිපාලනයට ආශක්ත කරගන්න අය වේවා තමන්ගේ කුණු වහන තමන්ට ආරක්ෂාව සලසන තමන්ව විවේචනය කරන එක නෑ කියලා හිතන කෙනෙක් තමයි තමන්ගේ පාලනයට පත් කරගන්නේ. ඒ කියන්නේ ඔහු සුදුස්සාන වුණත් තමන්ට අනුගත නම් පුද්ගලයා. දැන් අපට පැහැදිලිව පෙනුණනේ පහුගිය යුගය තුළ වර්තමානයේ අපි අත්දැකමින් ඉන්නවා. ජනරංජනය කරපු කෙනෙක් එපෑ සමස්ත ජනයා රංජනය කරපු කෙනෙක් එපෑ රටක ප්‍රධාන තනතුරට එන්න. මුළු මහත් රටම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ප්‍රධාන තනතුරට පත් කරගන්නවා නම් යම්කිසි ඊට ඉහළින් ඉන්න ප්‍රධානියෙක්. ඒකේ තියෙන අභිරහස ඕනම පොඩි එකෙකුට තේරෙනවා. يعني ලෝව රංජනය කරගෙන තියෙන්නේ. ඒකයි කරලා තියෙන්නේ. අනිත් රටවලට ඕනි දින නටන්න. අනිත් රටවලට ඕන හැටියට නටන්න. එච්චර විතරක් නෙමේ. අර කිව්වාගේ තමන්ගේ කුණු වහන, තමන්ට සුදුහුණු ගාන කෙනෙක් ඉන්න එපායි. ඇත්ත කතා කරන කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් රටක ජනතාව රංජනය කරන්නේ කවුද? රාජ්‍යරතීති රාජා කිව්වේ රටේ බහුතරයේ ප්‍රසාදය දිනාගත් එක්කෙනා කිව්වනේ ප්‍රධාන තරුණු පත් කරන්න ඕන. ඒකනේ ව්‍යවස්ථාවක් තියෙනවා කියන්නේ. දැන් රටම ප්‍රතික්ෂේප කරපු බෞද්ධ ප්‍රතික්ෂේප කරගෙන තනතුරට පත් කරගන්නේ මොකක්ද එතන තියෙන රහස? තමන් රැකීම හා තමන්ගේ පෞල් සංස්ථාව රැක ගැනීම කියන පාටු තැනක ඉඳගෙන තමයි මිනිස්සු මේ තීරණ ගන්නෙ. ඒක නිසා තමයි මුළු රට අද වෙනතුරු හඬ නගන්නේ. මම කියන්නේ අර අපි කිව්ව නේද කතා ප්‍රවෘත්තියේ මම එක තැනක හරියම ලස්සන කොටසක් තියෙන සුමංගල ජාතකයේදී නින්දා නොලබා යන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා මම මතක කරගන්නවා. එහෙමයි. මේක රටේ තියෙන කැතම සතාගේ නම දාලා ඒ නින්දාව විඳින්නේ ඇයි? ඔබ අවංකව සේවයක් කරනවා නම් බෞතරය ඔබට එපා කියනවා නම් පුතාට කිව්වොත් කවදා හරි දවසක කැටවල හඳුරෝ බන දාන්න එපා අපිට වෙන හඳුරමක් දාන්න කියලා දාන්න ඕන. ඇයි රටේ ජනතාව ඉල්ලා හිටින්නේ ඒක නම් ඒක කරන එකනේ යුතුයකම. එහෙමයි. නෑ මට ඕන එකමයි මං කරන්න කියන එක නෙවෙයි. ඒක තමයි ක්‍රමය. ඒ කියන්නේ එතන තමයි මේ ජනතාව හඬ නගන්නේ බහුතරය. ඒකට කන් නොදෙන පාලකයා ඒකාන්තයෙන් නම්‍යශීලී පාලකයෙක් නෙවෙයි. ඉතින් මේ නම්‍යශීලී පාලකයන් පාලක පන්තියක් රටක් කරනකොට කොතරම් අපේ රට පෙර පූර්වාදර්ශ අපිට තිබෙනවා ඉතිහාසය අරගෙන බැලුවාම
එහෙම රටක් නැංගුණාද? හැබැයි හැම තැනකදීම අපි හාමුදුරනේ අපි දැන් අපේ රටේ එක්සේ සත්භාවය පිළිබඳව එහෙම නැත්නම් ස්වෛරී භාවය පිළිබඳව නැත්නම් රට ස්වයංපෝෂිත වූ යුගයන් පිළිබඳව අධ්‍යයනය කරනකොට හැම විටම තිබ්බේ අපි හාමුදුරනේ මේ බුදුදහමත් එක්ක අවියෝජනීය සම්බන්ධතාවයක් පවත්වපු අර ඔබ වහන්සේ කියපු විදිහට දැහැමි වූ පාලකයේ ධර්මයන්ව ගොඩනැංවීම තුළ තමයි ඒ හැම දෙයක්ම ලැබුණේ. ඉතින් වර්තමාන සමාජයේ එතකොට පාලකයෝ දිහා බැලුවහමත් අපිට පේනවා හරි ධර්මයට බොහොම කැමැත්තක් පෙන්නනවා. එතකොට තමන් කරන උසස්ම වටිනාම දේ පාලක පන්තිය විසින් සිදු කරන තැනදී එහි මූලාරම්භය වටිනාම පුණ්‍ය සිද්ධාස්ථාන යොදාගෙන කරනවා. ඉතින් එතකොට යම් කෙනෙක් හිතන්න පුළුවන් මෙහා නම් හොඳ ධර්මයට අනුකූලව ජීවත් වෙන පාලකයෙක්. එහෙම නැත්නම් ධර්මයට ලැබි අපේකම හඳුනන කෙනෙක් කියලා. එතකොට මේ තියෙන රැවටීමක්ද එහෙමනම් කරලා තියෙන්නේ. එහෙම දැහැමි වුණා නම් සැබවින්ම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඇත්තම ඇත්තයි. දියුරුම් දෙන්න යොදා ගන්න තැන, දියුරුම් දෙනකොට වැඩමවා ගන්න පිරිස, එකතු කර ගන්න පිරිස පූජ්‍ය දෙපක්ෂයෙන්ම, පාලක පාලිත දෙපක්ෂයෙන්ම අනුවන් නෙවෙයි යමෙකුගේ දැහැමි බව තීරණය වෙන්නේ. ඒ ඇත්තා එදා ඉඳලම මේ දක්වා කරන ලබන ක්‍රියාකාරකම් තුලින් දැහැමි බව පේනවා නම් ශාසනයේ දීප්තිය වෙනුවෙන් කටයුතු කරනවා නම් හෘදයාංගම අවංකවම ක්‍රිස්තියානි ශාසනය වේවා බුද්ධ ශාසනය වේවා හැම ආගමකම නායකයා පාලකයන්නේ. ඒ පාලකයට හැම ආගමක්ම එකයි. ඇත්තට මේක එහෙම විය යුතුයි. තමන්ට පිළිගත්තු පරම්පරාවෙන් ආපු ආගමක් වෙනම තියෙනවා. ඒක තමයි එයාගේ ආගම. නමුත් අනිත් ආගම් වලට නිග්‍රහණ කොට යුතුයි. අනිත් සියලු ආගම් වලට සැලකිලි කළ යුතුයි. නොගැහැරිය යුතුයි. ඒ නිසා පාලකයා මේ හැම කාරණාවක්ම වෙනුවෙන් ධාර්මිකත්වයේ පිහිටලා කටයුතු කරනවා නම් එතනත් අන්තගාමී වෙන්නේ නැතුව මගේ දහම මේකයි. ඒ නිසා මම සියලු ආගම් වල හිමිකරුවා බාරකරුවා වග කිය යුත්තා කවුද? ප්‍රධාන පාලකයා. පාලකයා හැම ආගමක් දහමක් කෙරෙහිම ශ්‍රද්ධාවෙන් යුක්ත විය යුතුයි. ගෞරවයෙන් යුක්ත විය යුතුයි. ආන් එහෙම වුණාම තමයි යාගේ ධාර්මිකත්වය මතුවෙලා පේන්නේ. අර දියුරුම් දෙන තැන හොය එකතු කරගන්න පිරිස මත නෙවෙයි. අඳින ඇඳුමේ පාට මතත් නෙමෙයි. වැදගත් වෙන්නේ අධ්‍යාත්මයේ සුදුද කියන එකයි. දැන් ඕනෑ තරම් කායික සුදු අය ඉන්න අධ්‍යාත්මයේ කළුයි. ඒකට බුදුහාමුදුරුවෝ අම්බ සූත්‍රය හරි ලස්සන දේශනා කරනවානේ. ඉදුණා වගේ පේන අමුඅබ තියෙනවා. අපේ ඉන්නේ හරියක් ඉන්නේ එහෙම අය. මා ගුණවන්තයි ශ්‍රේෂ්ඨයි පිරිපැසුණු අය කියලා පිටුනට ඇතුලෙන් බැලුවම හිස්. කාබයිට් ගහපුවා තියෙන්නේ. තමාරු ඉන්නවා ඇතුළත බාහිරින් බැලුවම අමොයි වගේ. ඇතුළත හරි පිරිපොන්. මිහිරි. ඒකනේ කිව්වේ සාකච්ඡායේ කෝබික්කවේ පඤ්ඤාය වෙරිතබ්බෝ. සාකච්ඡා කිරීමෙන් තොර කෙනෙකුගේ ප්‍රඥාව තේරුම් ගන්න බෑ කිව්වා. එහෙමයි. හරියට හරිනේ. ඒ නිසා ක්‍රියාකාරකම් වලින් තොර සංවාසේන කෝබික්කවේ සීලං වෙරිතබ්බෝ. කාලාන්තරයක් ඔහුගේ තියෙන ක්‍රියාකාරකම් දිහා බලලා තමයි මානව රජුරන්ට මං හිතන්නේ මේක කියන්නේ. මෙන්න මෙයා සිල්වන්තයි, මෙයා ගුණවන්තයි, මෙයා ප්‍රතිපත්තිගරුකයි, මෙයා හැබෑවතේම දහමට නැබිච්ච කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කාලාන්තරයක් ඔහු ක්‍රියාත්මක වන ආකාරය දිහා බලා ඉඳලා. ඒක ඕනෑ තරම් බණපොතේ තියෙනවා නජටා හින ගොත්තේන නේද? හැමතැනම තියෙනවා අපිට. අඳුන් දිවිසං වලින් ජටා දැරීමෙන් හෝ නොව අභ්‍යන්තරික ආධ්‍යාත්මික මට්ටමේ ගුණ සුවඳ ලෝකයට පුතේ බාහිරින් දේවල් වලින් ටික කලකට රවට්ටන්න පුළුවන්. නමුත් හැබැයි ගුණ සුවඳ හෝ අගුණ අධ්‍යාත්මය තුල තියෙනවා ලෝකෙට දැනෙනවා. විශ්වයට දැනෙනවා. කොයි මොහොතේ හරි ඒක ඉහළට එනවා. ඇත්තටම එනවා. දැන් මිනිස්සුන්ට බොරු කරන්න බෑ. ඉස්සර මිනිස්සුන්ට වගේ දැන් සුදු ඇඳගෙන ගියා කියලා කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් මට මොන තරන්නම් 225ම එපා කියන තැනට ඇවිල්ලා නෝ 225ම ඇඳලා ඉන්නේ සුදුනේ හුඟක් වෙලාවට. මේ කල්පනා කරනද ඊළඟ ඡන්දෙදි කොහොමද මිනිස්සු ගාවට යන්නේ මේ මිනිස්සු? ගහලෙලවයිද මන්? ඔව් හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ බය වෙන්න දෙයක් නැහැ ලංකාවනේ. ලංකාව ඡන්දෙට සුමානයක් දෙකක් තියදී විදුලි බිල ටිකක් අඩු කළාම ගෑස් ටිකක් ගෙනත් දුන්නාම තෙල් ටික පොලින් නැතුව ගන්න පුළුවන් වුණාම ඒකට රුපියල් 5000 ගානේ දීගෙන ගියාම මොකවත් මතක නැහැ. ඔය ආපුදෙන් බලන්න වත්තර අඩිය දිවන්න බලන්න කියලා දැන් ආවේගෙන් කෑ ගැහුවට බලන්න නායි හොයි කියලා. දැන් මේ වෙලාවේ වුණත් මේ කොච්චර හොඳද ෂෝක් කියලා පස්සෙන් දුණායි කොච්චර ඉන්නවද? ඒ නිසා මේ ලංකාව මිනිස්සු ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. අර ඒ පාලකෝ එක දන්නවා හොඳට. ළඟ එනකොට මොකද කරන්න ඕන කියන එක දන්නවා. හොඳයි අපිට අද වැඩසටහන නිමාවට පත් කරන කාලය ලැබිලා තිබෙන්නේ මේ මෙත්නෙත් පාමුල ආරම්භයේ ඉඳලා මේ දක්වාම ඔබ වහන්සේ කියන ප්‍රධාන වාක්‍යයක් තමයි ස්ථානය නෙමෙයි సంతානය හදාගන්න කියලා. ඉතින් මේ సంతානය හිත තමන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගෙන එය හදාගෙන එහිට වටිනාකමක් ලබා දුන්නා නම් එහෙම
අපට ඕනෑම දෙයක් හොඳ විනිවිධ භාවයකින් දකින්නට පුළුවන්, අවබෝධය නැත්නම් දූරදර්ශීව දකින්නට පුළුවන්, ධර්මානුකූලව විග්‍රහ කළොත් විදර්ශනාත්මකව දකින්නට පුළුවන් මගක් හෙලිපෙහෙලි වෙනවා. ඒ නිසා ඒ මඟ හදාගන්න අපි උත්සාහ දරමු. ඒ මඟ හදාගන්නට නම් ප්‍රධාන වශයෙන් මේ ධර්මයේ තුල තිබෙන මූලික කාරණා කෙරෙහිවත් අවම යොමුවීමක් මේ කාලේ අත්‍යවශ්‍යමයි. මෛත්‍රී සහගත හැඟීමෙන් නැත්නම් මෛත්‍රිය ප්‍රගුණ කරලා, ඒ වගේම ආදරේ, දයාව, කරුණාව ඇති කරගෙන, ඒ වගේම අනිත් පසින් අපට විපාක දෙන්නා වූ දරුණු පීඩාවන් එල්ල කරන්නා වූ අද දේශනාවේ මුඛ්‍ය අරමුණ වුණු ක්‍රෝධය, වෛරය අප තුලින් නැති කරගෙන හැම දිනාටම සමසිත පතුරෝමින් හැමෝම එකවන්ව රටක් වෙනුවෙන් නැගී සිටිය යුතු අවස්ථාවක් මේක. වෙනි අවස්ථාවක් අප තුල ඇති වුණොත් එහෙම, තනි වශයෙන් පුද්ගලයන් තුල ඇති වුණොත් එහෙම මුළු මහත් සමාජයටම රටටම වටිනා වූ අර්ථ සම්පන්න භාවය උදෙසා කටයුතු කිරීමට හොඳ මූලාරම්භයක් වේවි. ඒ නිසා මේ මගේ යන්නට ඔබට ශක්තිය ධෛර්යය ඇති වේවා. මේ කිව් දහම් කාරණා, මේ පෙන්වා දුන්නු බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය ඊට ඔබට ශක්තියක් ඇති කරන ධර්ම කාරණාම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන නිමවටපත් කරනවා. පුණ්‍ය අනුමෝදනාව සිදු කරමින් අපි හැමදෙරෝනේ අපි ඒ සඳහා යමු. දයාව, ගෞරවය, සෙනෙහස, පූජනීය බව කියන මේ හැඟීම් හිත් තුළ දරාගෙනයි අපේ සම්බුදු පිරිස සම්බුද්ධ ශාසනයට අනුලව්ව තමන්ගේ ආහාර පාන ටික, ඇඳුම් පැළඳුම් ටික, වාසස්ථාන ටික, ඒ වගේම නිරෝගීකමට තියෙන දේ දානයක් බවට පරිවර්තන කළ කැප කරන්නේ මේ පුදබිමට හැමදාමත් ඒ විදිහට උදව් කරන, උපකාර කරන, ශක්තිය සහයෝගය දෙන, දම්පැන් පිළිගන්වන, ආශිර්වාද කරන, විශේෂයෙන් මගේ නිරෝගී සම්පත්තිය වෙනුවෙන් කැපවී ක්‍රියාත්මක වෙන සියලු දෙනාටම පොදුවේ පින්පෙත් පවරමින් අදත් නම් ගොත් කීපයකට ලැබෙන ඉඩ කඩානුව පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පැවිදි ජීවිතයට මාතෘ ගුණය නිතර විහිඳුවමින් පතුරවමින් අපාසන්නේ අදත් තාවකාලික පැවිදි වතෙහි වැඩ ඉන්න කුසුමාවතී ලංකාරත්න මෑණියන්ගේ ආදරණීය දරුවන්, සම්පත් පුෂ්ප කුමාර පුතා, උපුල් පොමුදු කුමාර පුතා කියන දරුවන් දෙපළ රුපියල් 2 ලක්ෂයක බරපැනක් දරමින් අපට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කළ වර්ෂයක කටන පින්කමට ශක්තිය ලබා දුන්නා. ඒ වගේම එම් ජිනෝරිස් දයාබර පියතුමාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් අපේ කුසුමාවතී ලංකාරත්න අම්මා ඇතුළු පවුලේ හැමදෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ඒ දරුවන් බලාපොරොත්තු වෙනවා. පින්වත් දරුවන ඔබේ ප්‍රාර්ථනා දෙලෙසින් ඉෂ්ට වේවායි අපි අත්මෙත් සිතින් සෙත් පතනවා. ජී.එම්. ජයරත්න පින්වත් මහත්මයා, ශ්‍යාමා ජයරත්න පින්වත් දියණිය, අංගැට්ටේ ගෙදර නාවෙලගම බණ්ඩාරවල රුපියල් 25000ක බරපැන පූජා කරමින් ආදරණීය දෝනිගේ ජීවිතයට බලපා තිබෙන සියලු ග්‍රහ තුරු වී සෞභාග්‍යමත් යහපත් ජීවිතයක් සඳහා ආශිර්වාද ශක්තියක් වේවා, සත්‍යයක් වේවාක් වේවායි ප්‍රාර්ථනා කළ තිබෙනවා. සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්නටයි ඒ පරිත්‍යාගය සිද්ධ කරන්නේ. වගේම තිසරු ජයසේකර පින්වත් මහත්මයා හා සන්ධ්‍යා සෙනවිරත්න මහත්මිය නුවරපාර යක්කල අංක 137 8 නිවසේ සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් ආදරණීය දූ දරුවන්ගේ අනාගත බලාපොරොත්තු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නටත් පවුලේ හැමදෙනාට නිදුක් නිරෝගී සුව පතන්නටත් දහම් දෙසන මට සෙත් අධිෂ්ඨාන කරන්නත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රෝචනී මදුවන්තී පින්වත් දියණිය අංක 129 මාදුලාව පාදුක්ක සිට රුපියල් ලක්ෂයක බරපැනක් මගේ ප්‍රතිකාර ආදිය සඳහා පූජා කරලා තියෙනවා. මට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම වගේම මව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි දෝනිගේ බලාපොරොත්තුව. සම්බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල මූලික දායකත්වයේ දරන දියණියක් හැටියට දෝනිගේ ජීවිතයේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිවනින් නිවී යන ගමනට පාරමිතා වේවායි අපි හැමදෙනා වහන්සේලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්වර්ණකාන්තේ පින්වත් මහත්මිය ආදී දිල්හානි පින්වත් දියණිය කුරුණෑගල පාර පණ්ඩලංක 8 නිවසේ රුපියල් 25000ක බරපැනක් පූජා කළා. සසනිකා නියමේ දියණියට අනාගත ප්‍රතුමන් නිටුවීමට පැහැබර අනාගතයකට ආශිර්වාද ලබන්නට කුලරත්න මහත්මයාගේ අභාවයට පද්දාවර පියාණන්ට ආදරණීය පොඩි යාමිනී මෑණියන්ට සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ පින්වත් වීරසිංහ මහත්මයා හා ආදරණීය හේමමාලී පින්වත් මහත්මිය දඹුල්ල කුරුණෑගල පාරේ තලකිරියාගම සිට මේ පූජා භූමියට වර්ෂයකට වතාවක් විශාල මහ පින්කමක් සිද්ධ කරන
අපේ උපසම්පදාදී පින්කම් වලට වැඩම කළාම සියලු දෙනා වහන්සේලාට උදේ දහවල් ගිලම්පස ආදී සියලු දානමාන සම්පූර්ණ කළ අපේ පින්නතුල්ලා රුපියල් 75000ක බරපැනක් පූජා කරමින් පස්වෙනි වරට මේ පූජා භූමියේ පින්කම සිද්ධ කළා ගිය වර්ෂයේ වේලි ආහාර එළවලු පළතුරු අවුල්පත් ආදී බොහෝ දේ වෙනුවෙන් ඒ බරපැන වියදම් කළා තියුණා. ඊට අතිරේකව ඒ පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවෙන් දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් ආදරණීය දියණිවරු දෙපළටත් පුතුටත් රැකියාව අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට ආශිර්වාද කරන්නටත් සහෝදර සහෝදරියන් ඇතුළු අජිත් මල්ලි මැනිකේ අක්කා පින්කමට ශක්තිය ලබා දුන් සියලු ඥාති මිත්‍රාදීන් ඇතුළු හැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මහවැල තොඹවල යටවර නිවසේ ඒකනායක අයියා ඇතුළු පවුලේ සියලු පින්නතුල්ලා එක්කහුව රුපියල් 50000ක බරපැනක් 8 වෙනි වරටත් මේ පූජා භූමියේ මහදානමය පින්කම සිද්ධ කළ පිළිගන්වා තිබෙනවා. අපට මව්පියන්සේ අප්‍රමාණ ආදර භක්තියෙන් කටින මහා පින්කම් වල දායකත්වයේ බොහෝ දුරකතර දුර සිට දරාගෙන මහා පින්කම් සිද්ධ කළ බුදු පිරිසක් 13 වසරකට පෙර අභාවයට පත් වුණු හදිසි අනතුරකින් 30 දෑවැනි වේති වසන්ත කුමාර සහ චන්දිම ජගත් බණ්ඩාර සොහොයුරන් දෙපළට පින් අනුමෝදන් කරන්නත් ඒ අනතුරින් රෝගාතුර සිටින කාංචන සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් පින්කමට සහභාගී සියලු දෙනාගේ මේකී ඥාතීන් පින් දෙන්නත් සුජීවත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව පතන්නටත් අපේ 12 වෙනි දින උපත ලැබූ සිගිති ආදරණීය පුංචි මුණුපුරාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ සකල යහපත් ප්‍රාර්ථනාම ඉෂ්ට සිද්ධ වේවා. ඔබටත් අපටත් පරම රමණීය නිවනින් නිවී යන ගමන දක්වා මේ පින් බලයේ සසර පුරාවට සැනසෙල්ල පිණිස වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල නිමා කරන මොහොතේ මා මේ විහාරස්ථානයේ දුරකථන අංක ඔබට සිහිපත් කරනවා. අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය ඔබ ලියා ගන්න 07114 222 844 07114 222 844 කාර්යාල අංකය 070 13 14 625 070 13 14 625 සම්පත් බැංකුවේ අක්කල ශාඛාවේ තිබෙනවා. අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ නමින් කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ නමින් ගිණුමේ සඳහා මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන් ඔබට. ගිණුම් අංකය 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 ඒ ගිණුම් අංකය. යත් සිහිපත් කරමින් අද වැඩසටහන තුල තාමත්ම අර්ථවත් වූ දේශනාවක් තුළින් සමාජයට යහපත් වූ ධර්මකාරණා ඉස්මතු කොට අනුශාසනා සිදු කර අපට හැමදේම ආදරයෙන් ගෞරවයෙන් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට මඟ කියා දෙන පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා කියලා මුළු මහත් ශ්‍රාවක පින්නතුන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. රැස් කරන සියලු කුසල් උතුම් වූ ධර්මාවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.